ව්‍යවසායකයින් බලගැන්වීම සඳහා ජාතිය නාලිකාව ලෙස net FM රේඩියෝවත් ජාතියේ මහා පහන්ටම විදිහට ලංකා බැංකුවත් එකට එකතු වෙලා දියත් කර තිබෙන ජාතික මෙහෙයුම ව්‍යවසායකයන් බලගන්වන ජාතික මෙහෙයුම එහි තවත් එක සංවාද සභාවකදී අපි මේ මුණ ගැහෙන්නේ net FM unlimited කනපිට වේදිකාවේදී. අපි පහුගිය සති කිහිපයේදීම ව්‍යවසායකයෙක් විදිහට පටන් ගන්න තැන ඉඳන් ව්‍යවසායක් පටන් අරගෙන කරගෙන යද්දී කෙනෙකු මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළා. ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා නිකන් හිටියේ නෑ. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්න විසඳා ගනිමින් ව්‍යවසාය ජය කනුව කරා අරගෙන යන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා. අද අපි කතා කරන්න සූදානම් වන්නේත් ව්‍යවසායකයෙකු සිය ව්‍යවසාය කාර්යයේදී මුහුණ දිය හැකි තවත් ප්‍රමුඛ ප්‍රශ්නයක් ගැන. හැබැයි සමහර විට ප්‍රශ්නයක් විදිහට තේරුම් නොගන්නා ප්‍රශ්නයක් ගැන. සල්ලි ප්‍රශ්නයක් විදිහට දැනුණත් මිනිස්සු ප්‍රශ්නයක් විදිහට අපිට දැනෙන්නේ අඩුවෙන්. හැබැයි මානව සම්පත හරියට කළමනාකරණය කර නොගතහොත් ව්‍යවසාය එහෙම පිටින් කඩා වැටෙන්න පුළුවන්. අද net FM unlimited කනපිට වේදිකාවේදී අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ව්‍යවසායකයෙකු මුහුණ දිය හැකි මානව සම්පත් කළමනාකරණය හා බැඳුණු ප්‍රශ්න පිළිබඳ. ඒවාට හොඳින් මුහුණ දෙන්නේ කොහොමද? ඒවා ජය ගනිමින් ව්‍යවසාය ජය කනුව කරා අරන් යන්නේ කොහොමද කියලා. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය මහත්මයාට ඒ වගේම ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු ආයතනික සබඳතා මාධව දිසානායක මහත්මයාට ආයිබෝවන් ඔබ දෙනාටම ආයිබෝවන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි අපි මේ පටන් ගමු අර මම දුන්න ප්‍රවේශයේම එක වාක්‍යයක් එක යෙදුමක් මම යලි උපුටා ගන්නවා ප්‍රශ්නයක් හැබැයි ප්‍රශ්නයක් කියලා පේන්නේ නැති ප්‍රශ්නයක් මානව සම්පත් ඇත්තටම ව්‍යවසායකට ප්‍රශ්නයක්ද එහෙමනම් එහෙම වෙන්නේ කොහොමද? ඉස්සර වෙලාවම ඇත්තටම අපි බලන්න ඕන මානව සම්පත කියන්නේ මොකක්ද කියලා. අපි දැන් සාමාන්‍යයෙන් හිතනවා සාම්ප්‍රදායික දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් මේ ආයතනයක ඉන්න සේවක සංඛ්‍යාව තමයි මානව සම්පත කියන්නේ කියලා. ඇත්තටම ආයතනයක තියෙන ඔලු ගෙඩි ගන්න නැත්නම් සේවක සංඛ්‍යාව 1 2 3 කියන ඉලක්කම නෙමෙයි මානව සම්පත කියන කී අදහස. ඒ පුද්ගලයන් තුළ ගොඩනැගිලා තියෙන මානව ධාරිතාව කැපැසිටි එක. ඒක බුද්ධිමය ධාරිතාව වෙන්න පුළුවන්. ඒක ඉමෝෂනල් කැපැසිටි එක. මේ චිත්තාවේගීය ධාරිතාව වෙන්න පුළුවන්. කය වෙහෙසා වැඩ කරන සේවකයන් තුළ තියෙන ඒ කායික ධාරිතාව වෙන්න පුළුවන්. මනස වෙහෙසා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කටයුතු කරන අයගේ සයිකොලොජිකල් කැපැසිටි එක. මානසිකමය ධාරිතාව වෙන්න පුළුවන්. මේ විවිධ ධාරිතාවන් ටික එකතු වෙලා සකස් වෙනවා පුද්ගලයෙක් තුළ මානව ධාරිතාව. අන්නේ මානව ධාරිතාව තමයි මානව සම්පත කියන එකෙන් අද අදහස් කරන්නේ. සමහර වෙලාවට අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ගත්තොත් සේවකයෝ 10 දෙනා ඉන්නේ. හැබැයි 25 දෙනෙකුගේ වැඩ මේ 10 දෙනා කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා සංඛ්‍යාව 10ක් වුණාට 25 දෙනෙකුගේ කැපැසිටි එකෙන් බිස්නස් එක රන් වෙනවා මේ 10 දෙනා අතින්. එතකොට අපි මානව සම්පත් කළමනාකරණයේදී අර මං කියපු 1 2 3 කියන සංඛ්‍යාත්මක කළමනාකරණයට එහා ගිහිපු මේ හියුමන් කැපැසිටි එක තමයි අපි කළමනාකරණය කරගන්න ඕන. එතකොට ප්‍රශ්න ගොඩක් අඩුයි. දැන් අපි හිතමු කිසියම් ව්‍යාපාරයක සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා. අද වැඩට ඇවිල්ලා ඉන්නේ 8 දෙනයි. දෙන්නෙක් නිවාඩු. එතකොට අපි මේ නිවාඩු දෙන්නගේ වැඩ ටික හෙටට ඉතුරු කරනවද? ඉතුරු වෙලා ඉන්න 8 දෙනාට 10 දෙනෙකුගේ කැපැසිටි එකෙන් අද පර්ෆෝම් කරන්න පුළුවන්ද? අද එතනට එන්න වෙලා තියෙනවා. අපි හිතමු කාන්තා සේවිකාවෝ දෙන්නෙක් ප්‍රසූත නිවාඩු ගිහිල්ලා. ඒ දෙන්න දින 84 ඉවර වෙලා එනකන් අපි බලාගෙන ඉන්නවද? ඒ වෙනුවට ඉන්න අය ඒ ධාරිතාවත් එක්ක වැඩ කරනවද? తాවකාලික පදනමෙන් ගන්නවද? අපි මොන හරි කරනවා මානව සම්පත් කළමනාකරණයේදී. ඒකට සමස්තයක් ලෙස ගත්තොත් මෙන්න මේ මානව ධාරිතාව මානව බලය තමයි අපි කළමනාකරණය කරන්නේ. ඔබ ඇහුවා වගේ මතු පිටට පේන්නේ නැහැ ආයතනයක තියෙන HR issues මානව සම්පත් ගැටලු. මොකද මේවා ටිකක් හැංගිලා තියෙන්නේ. ටිකක් සීරියස්ම පොයින්ට් එකේ බරපතල වුණාම තමයි මේවා එළියට පනින්න පටන් ගන්නෙ. සමහර වෙලාවට ලොකු ආයතනයක නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස එළියට පනින්න පුළුවන්. සංකේත වැඩ වර්ජනයක් හෝ වැඩ වර්ජනයක් ලෙස එළියට පනින්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වෘත්තීය සමිති නැහැ බොහෝ වෙලාවට. නමුත් තනි පුද්ගලයෙකුගේ දුක් ගැනවිල්ලක් සේවක කණ්ඩායමේම දුක් ගැනවිල්ලක් බවට පත් වෙලා කළමනාකාරීත්වයත් සමග විරුද්ධ ආකල්ප ඇති වෙලා
ලොකු ගැටලුවක් විදිහට මේක එළියට පනින්න පුළුවන් අවසානයේ ආයතනයේ කාර්ය සාධනය පහළට යන්න. ඉතින් ඒ නිසා දැන් අපිට සල්ලි නැත්තම් account එක check කරාම තේරෙනවා. සේප්පුව ඇරලා බැලුවහම පේනවා. ලාච්චුව පේනවා. bank statement එකක් බලන්න පුළුවන්. නමුත් මානව ගැටලු මෙහෙම පේන්නේ නැහැ ව්‍යවසායකයාට එක දෙයක් නැත්තම්. අන්නේ එක දේ ගැන තමයි මම වැඩිපුර අද හිතුවේ අදහස් බෙදා ගන්න අපි දෙන්න. ඒ තමයි මානව ඉව human sense එක. ඒ මානව ඉව තියෙන ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයන්ට කළමනාකරුවන්ට අර ගැටලු ලොකු වෙන්න කලින් අපි කියන්නේ නියපොත්තෙන් කඩන්න පුළුවන් එක පොරවෙන් කපනකන් ඉන්න එපයි කියලා. ඒ නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලෙම එයාලට අවබෝධ වෙනවා. සමහර ගැටලු ඇති වෙන්නත් කලින් ඒවා පුරෝකථනය කරලා preventive measures ඒවා වළක්වාලීමේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒ human sense එක තියෙන ව්‍යවසායකයන්ට. ඉතින් අපි ඉස්සරහට කතා කරගෙන යමු මේ human sense එක කොහොමද හදාගන්නේ කියන එක ගැන. සහකාර මහා කළමනාකාරතුමන් විතර මම එනවා ඔබතුමන්ට මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් එක්කම කතා කරන්න පුළුවන් වෙයි. පුංචි තැනකින් පටන් අරන් ලොකු තැනකට යන්න හින දකින ව්‍යවසායකයෙක් මානව සම්පත කෙරෙහි ඇයි අවධානය දී යුත්තේ? කොයි වගේ ප්‍රශ්න වලටද ව්‍යවසාය ඇතුලේ මානව සම්පත සම්බන්ධයෙන් ව්‍යවසායකයෙක්ට මුහුණ දෙන්න වෙන්නේ? ධනංජය මහත්මයා විශාල වපසරියක් තියෙන ප්‍රශ්නයක් තමයි මගින් ඇත්තටම ඉදිරිපත් කරේ. ඇත්තටම ජ්‍යෙෂ්ඨ කතිකාරතුමනුත් අපිට මනාව පැහැදිලි කරා. මේ ව්‍යවසායකයා ඇත්තටම මුලින්ම ඒ ව්‍යවසායකයාගේ අත්දැකීමෙන් දන්නවා ඔහුට ඕමනා කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නට උවමනා කරන්නේ මොකක්ද කියන එක. ඉතින් බොහෝ දුරට අපි දැකලා තියෙනවා ව්‍යවසායකයන් හරිම ඉන්ට්‍රස්ටින් හරිම උනන්දුවක් දක්වනවා එයාට කැපිටල් එකක් හොයාගන්න. ඒ වගේම තමයි බැංකු ණයක් ගන්න. ඒ ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍ර උපකරණ ගොඩ නැගිලි මේ සියලු දේවල් සකසා ගන්න තමයි බොහෝ විට ව්‍යවසායකයන් ඊටමත් උනන්දුවෙන් වැඩ කරන්නේ. ඉතින් ඒක තමයි මුළු ව්‍යවසාය කරන සුළු හෝ මධ්‍ය පරිමාණ වේවා කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් වේවා මේ තැනට තමයි යන්නේ. ඇත්තම ඒකට හේතුවක් තියෙනවා. මොකද සෑම ව්‍යවසායකයෙක්ම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ යම්කිසි ලාභයක් බලාපොරොත්තු. ඉතින් මේ ලාභයට විශාල දායකත්වයක් දෙන අර ශේෂ්ත්‍රයන් කෙරෙහි තමයි ගොඩක් උනන්දුව දක්වන්නේ. කැපිටල් එක හොයා ගන්නවා, යන්ත්‍ර සූත්‍ර හොයා ගන්නවා, බැංකු ණය හොයා ගන්නවා. ඊට පස්සේ ව්‍යාපාරය කරගෙන යද්දිත් ව්‍යවසායකයන්ගේ තියෙනවා යම්කිසි ක්‍රමවේදයක් ඔවුන් වැඩිපුර අවධානය යොමු කරන ශේෂ්ත්‍ර ටිකක් තියෙනවා. ඉතින් අපි මේ වැඩසටහන් වලිනුත් කතා කරා මූල්‍ය ශේෂ්ත්‍රය ගැන, අලෙවිකරණය ගැන, මෙහෙයුම් කටයුතු ගැන ව්‍යාපාරේ. ඒවට තමයි ලොකු අවධානයක් යොමු කරන්නේ. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය තමයි මොකද මේ අංශ වලින් තමයි ඍජුවම අර ලාභයට ඉම්පැක්ට් එකක් කරන අංශ ටික. ඉතින් ඒ හින්දා ව්‍යවසායකයෝ හරි පරිස්සම් මේ ටික බලා ගන්න. නමුත් එහෙම කරන අතරතුර ව්‍යවසායකයන්ට පොඩි අමතක වීමක් තියෙනවා මේ මානව සම්පත ගැන අවධානය යොමු කරන්න. මේක තමයි මං හිතන හැටියට ප්‍රධානතම ගැටලුව ව්‍යාපාරවල සිදු වෙනවා. මොකද ව්‍යාපාරයක් කරගෙන යද්දී මේ සියලුම දේවල් වල සංකලනය අරකට මේ ව්‍යාපාරي ඉදිරියට ගෙන යන්නේ මේ මානව සම්පත. දැන් හිතන්න යන්ත්‍ර සූත්‍ර වේවා, මේ ගොඩනැගිලි වේවා, කැපිටල් එක වේවා, නැත්නම් බැංකු ණය වේවා මේ සියලු දේවල් එකතු කරලා ව්‍යාපාරය ලාභදායී තත්ත්වයට පත් කරන්නට නම් මේ මානව සම්පත ව්‍යාපාරය තුල හරියට කළමනාකරණය කරගන්නට ඕනේ. එහෙම කළමනාකරණය කරගන්නට බැරි වුණොත් අර සම්පත් වලින් නිසි ඵල ප්‍රයෝජනයක් අපිට ලබා ගන්නට බෑ. ඉතින් ජ්‍යෙෂ්ඨ කතිකාරචාර්යතුමන් හරි පැහැදිලිව දෙයක් කිව්වා මේ human sense එක තියෙන්න ඕනි කියලා. ඉතින් එතකොට අර ව්‍යවසායකයාට human sense එක නැත්තම් බොහොම අමාරුයි මේ අනිත් තියෙන සම්පත් වලින් මානව සම්පත උපයෝජනය කරගෙන මේ ලාභදායීත්වය වැඩි දියුණු කරගන්න. ඉතින් මම හිතන්නේ ව්‍යවසායකයා මුලින්ම අර human sense එකක් තියෙන අපිට කියනවා නම් මානව සම්පත ව්‍යාපාරයට වැදගත් කියලා හිතන ව්‍යවසායකයෙක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. එහෙම කරගත්තොත් අපිට පුළුවන් අනිත් සියලුම සම්පත් එකට එකතු කරලා හොඳ නිෂ්පාදනයක් වෙළඳ පොළට දීලා හොඳට මාකට් කරලා ඒ ටික ඔක්කොම කරලා ලාභදායීත්වයත් උපරිම කරගන්න. ඉතින් මේක තමයි මම හිතන්නේ මේකට ප්‍රවේශයක් විදිහට මට මගේ අත්දැකීම් වලින් සහ මේ බැංකුවේ අත්දැකීම් වලින් ඔබතුමන්ට අද කියන්න තියෙන්නේ. මානව සම්පත
ව්‍යවසායත් එක්ක එකතු වෙන පළවෙනි තැන කොච්චර මානව සම්පතක් ඕනද කියලා කරන ගණන් හැදීම කියලා මම යෝජනා කළොත් පළවෙනි එක ඒක හරිද? දැන් මානව සම්පත කියන්නේ මානව ධාරිතාව නම් කොච්චර මානව ධාරිතාවක් අපිට ඕනද කියලා ව්‍යවසායකයා ගණන් හදන්න ඕනේ. ඒකද මේ සම්බන්ධයේ පළවෙනි තැන. ඊට පස්සේ එහෙම ගණන් හදාගත්තු විදිහට මානව සම්පත බඳවා ගන්න ඕනේ. රික්‍රූට්මන්ට්ස් කියලා අපි කියනවා. එතකොට ඒ බඳවා ගැනීම කරන්න ඕනේ හරිම විදිහ කොහොමද? පවුලේ කෙනෙක්, දන්න කෙනෙක්, යාළුවෙක් නිර්දේශ කරපු කෙනෙක්, එහෙම කෙනෙක්ව අරගෙන ඇවිල්ලා රැකියාවේ පිහිටුවීමද හරි. එහෙම නැත්නම් රැකියාවට සේවකයෙකු හෝ සේවිකාවක් බඳවා ගන්න යම් නිවැරදි යාන්ත්‍රණයක් තියනවද? මොකක්ද ඔබේ නිර්දේශය? ව්‍යවසායකයෙක් මුලින්ම ඇත්තටම ඔබ කිව්ව හරි අවශ්‍ය මානව සම්පත් ප්‍රමාණය මානව සම්පති අවශ්‍යතාවය පුරෝකථනය කරගන්න ඕන. ඒක ගණනය කරන්න ඕන. හැබැයි අපිට ආරම්භයේදී අවශ්‍ය වෙන මානව බලය නෙමෙයි ව්‍යාපාරයේ සංවර්ධනය වෙලා ඉදිරියට යනකොට තව වැඩිපුර අපිට අවශ්‍ය වෙනවා. ශාඛා පිහිටවමින් ඒ නිසා අතරමඟදී නැවත අප්ඩේට් කරන්න ඕන. නැවත බඳවා ගැනීම සිදු කරන්නට වෙනවා. ඉන්න සේවකයෝ රැකියාව අතහැර යන්න පුළුවන්. නිසි වයසේදී විශ්‍රාම යන්න පුළුවන්. මේවත් එක ගත්තහම දැන් අපි කියන්නේ කාඩර් එකක් කියලා ආයතනයකට තියෙනවා කාඩර් පොසිෂන්ස්. අපි අනුමත කරගෙන ඒක අධ්‍යක්ෂක මණ්ඩලයෙන් හරි ඒක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් නම් අයිතිකරු ඕන මැනේජර් හරි ඉන්න ෆැමිලි එකේ ඉන්න ෆැමිලි බිස්නස් එකක් නම් ඒ සමාජිකයෝ එකතු වෙලා අපිට සේවක අවශ්‍යතාව කොහොමද කියලා ගණනය කරනවා. ඒකත් ඍතුමය වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබ දැකලා ඇති අවුරුදු කාලෙට නත්තල් කාලෙට වගේ සමහර ව්‍යාපාරවල නිෂ්පාදිතයන්ට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. එතකොට ඒ සීසනල් එම්ප්ලොයිමන්ට් වලට කාර්තුමය සේවා නියුක්තියට යන්න වෙනවා. ඒ සීසන් එකේදී ඒගොල්ලෝ බඳවා ගැනීම සිදු කරනවා. ස්ථිර පදනමෙන් නෙමෙයි. ඒ සීසනල් ඩිමාන්ඩ් එක ඉවර වෙනකොට සේවා නියුක්තිය අවසන් වෙනවා. අපි කියනවා ලේ ඔෆ් කරනවා කියලා. తాවකාලිකව සේවය අත්හිටවනවා නැවත ලබා ගැනීමේ අරමුණින්. මේ ස්ථිර පදනම නෙමෙයි. හැබැයි සේවකයෝ කෙසේ බඳව ගත්තත් රඳවා ගැනීමයි ඇත්තටම අමාරු. ආකර්ෂණයේදී ඒ කියන්නේ අපි සුදුසුම ක්‍රමය පාවිච්චි කරලා අපේ ඇබෑරුතු දැන්වීම් රැකියා වෙළඳපොලේ රැකියා සොයන්නන්ට sannivedanaya කරලා එතනින් කිසියම් විද්‍යාත්මක ක්‍රමයකට නිවැරදිම තෝරා ගැනීම සිදු නොකරුවොත් එහෙම එකක් ඒගොල්ලෝ රඳවා ගන්න බෑ. අනිත් එක අපේක්ෂිත කාර්යඵල ජනිත කරගන්න බෑ. නැවතත් මේ රස්සාව දාලා යන කෙනාව නිවැරදි කෙනාගෙන් රීප්ලේස් කරන්න තව පිරිවැයක් ආයතනයට දරන්න සිද්ධ වෙනවා. දැන් අද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගත්තහම විශාල ගැටලුවක් සේවකයෝ යාචකයෝ වගේ වෙලා එනවා යනවා. ආයතන අම්බලන් වගේ එනවා යනවා. රඳවා ගැනීම ප්‍රශ්නයක්. දැන් ලංකාවේ කාර්මික නීතිය හැටියට අවුරුදු 5ක් එක ආයතනයක වැඩ කරන්න ඕන පාරිතෝෂිකයට සුදුසුකම් ලබන්න. ග්‍රැටිවිටි වලට. අවුරුදු 5කට අඩු කාලයකදී රැකියාව මාරු කිරීමේ ප්‍රවණතාව අද තරුණ වෘත්තිකයන් සේවකයන් අතරේ අපි දකිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ සේවා නියුක්ත බූදලයටත් පයින් ගහලා මට ග්‍රැටිවිටිත් එපා, පෙන්ෂනුත් එපා, ඉන්නකම් කීයක් හරි හම්බ කරගන්නවා වගේ ෂෝට් ටර්ම් අපි කෙටි කාලීන මානසිකත්වයන් එක්ක වැඩ කරන සේවකයන්ගෙන් අද ශ්‍රම වෙළඳපොළ පිරීලා. එතකොට ව්‍යවසායකයෝ පරිස්සම් වෙන්න ඕන ගේට්ටුව අරින තැනදීම. මොකද්ද මේ ගේට්ටුව? අර ආකර්ෂණය සහ බඳවා ගැනීම. ගේට්ටුව අරින තැනදීම මම මෙයාට ගේට්ටුව අරිනවද? මෙයා මෙතන ඉඳීවිද? අවුරුද්දකින් ජම්ප් එකක් දාවිද කියන එක ආරම්භයේදීම විනිශ්චය කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට තියෙනවා විද්‍යාත්මකව ක්‍රමවේද මානව සම්පත් කළමනාකරණේ. ඒකට සම්මුඛ පරීක්ෂණයකින් පුළුවන් ඒක සනාථ කරගන්න. එහෙම නැතිනම් පසුතල පරීක්ෂණයකින් පුළුවන් ඒක පිළිබඳ විනිශ්චයකට එළඹෙන්න. එහෙම නැතිනම් අපිට සේවා නියුක්ත විභාගයක් රැකියාවට ගැලපෙන විදිහේ විභාගයක් පවත්වන්නට පුළුවන්. ඒ වගේම මොනවද එයා වෘත්තියේ සහ ජීවිතයේ ප්‍රමුඛතා ගත කරන්න කියන එක පිළිබඳව කල්පනාකාරී වෙන්න ඕන බඳවා ගැනීමේදී. නැත්තම් තියාගන්න බෑ. අපිට යම් උදාහරණයක් එක්ක ඕක පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද මම එහෙම ඔබතුමන්ගෙන් උදාහරණයක් ඉල්ලන්නම හේතුව තාමත් මේ අපි වහගෙන ඉන්න සුළු හෝ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයෙක්ට හිතෙන්න පුළුවන් ඔය කියන වැඩ අපේ වැඩ නෙමෙයි. ඕවා මේ ලොකු බිස්නස් කාර්යයන්ගේ වැඩ. ආයතනයේ ලොකු නම් ඕක කරාට කමක් නැහැ. 100ක් 200ක් රස්සාව කරනවා නම් පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා කෙනෙක් ගත්තට කමක් නැහැ. ඔය වගේ මේ ඉන්ටර්විව් කරලා විභාග තියලා ගත්තට කමක් නැහැ. අපි මේ කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් දුවන්නේ අපිට මොන ඉන්ටර්විව්ද කියලා අහන්න පුළුවන්. ඔව්
අපි සන්ඩේ ඔබ්සර්වර් එකේ මැඩ් එකක් දාන්න ඕනේ නැහැ. වෙළඳ සහායිකාවන් අවශ්‍යයි, කොත්තු බාස් කෙනෙක් අවශ්‍යයි, කැෂියර්වරුන් අවශ්‍යයි කියලා print out එකක් අරන් දොරේ ඇලෙව්වත් ඒකත් recruitment තමයි. මොකද අපේ target segment එක වෙනස්. දැන් අපි CEO කෙනෙක් ගන්න එහෙම දොරේ ඇලවන්නේ නැහනේ. නමුත් ඒ රැකියාවේ හැටියට මේ රැකියාවට apply කරයි කියලා හිතන පිරිස අනුව එහෙම කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇත්තටම කරන්නේ මේ personal contacts වලින්, අපි කියන්නේ referrals වලින්. තව කෙනෙකු නිර්දේශ කිරීමෙන් සේවකයෝ බඳව ගැනීම. ඒක අභ්‍යන්තර හෝ බාහිර නිර්දේශයන් මත. හැබැයි මෙන්න මෙහෙම තැනක්. දැන් මම නිදසුනක් කියන්නම්. එක්තරා සුළු ව්‍යාපාරිකයෙක් පහුගිය දවසක මට කතා කෙරුවා. මැෂින් 3ක් තියාගෙන සේවකයෝ දෙන්නෙක් තියාගෙන මම ඇඟලුම් කර්මාන්තයේ නියැලෙනවා. දැන් මැෂින් 3ක් තියෙන නිසා මට තව දෙන්නෙක් විතර බඳව ගන්න ඉඩ තියෙනවා. මගේ ඇබෑරතු තියෙනවා. හැබැයි ප්‍රශ්නේ මම ගන්න අය යනවා මාස 3-4කින් රස්සාව දාලා. කොහොමද මේක ගන්න තැනදීම විනිශ්චය කරගන්නේ? ඒතර මම කෝ ඔයා ප්‍රශ්න 2-3ක් අහන්න මෙන්න මේ වගේ ඒවා. මේ දවස්වල මොනවද කරන්නේ? දැන් මම කියනවා මේ දවස්වල මම මේ ඩිප්ලෝමා එකක් කරනවා. මේක ඉවර වෙලා මගේ ටාගට් එක තමයි ඩිග්‍රී එකකට ඕස්ට්‍රේලියා යන්න මම මේ දවස්වල සැලසුම් කරන්නේ. දැන් එයාව ගත්තොත් දිගු කාලයක් ඉඳීද මම? එයා ඉන්නේ නැහැ. එයාගේ වෙන ප්ලෑන් එකක් තියෙන. එයා කෙටි කාලීනව මුදල් ටිකක් හම්බ කරගන්න මගේ ළඟට ඇවිත් තියෙනවා. තව පිරිසක් කියනවා මේ මහත්තයෝ මගේ රත්තරන් බඩු ටික උගස් තියලා ඒක සින්න වෙන්න යනවා. මම මේක බේර ගන්න විදිහක් නැහැ. දැන් මොකක්ද එතනින්ම තේරෙන්නේ? මාස 6ක් ඉඳී උපරිම පොලියත් එක්ක බැංකුවට ගෙවන්න තියෙන වාරික මුදල ගෙවලා රත්තරන් බඩු ටික බේරගත්තට පස්සේ සමහර විට මේ සේවකයා හෝ සේවිකාව ආයි වැඩට එන එකක් නැහැ. තව සමහරු කියනවා මගේ මේ මොටර් සයිකලේ වාරිකේ ලීසින් එක පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ. මේක ගෙවා ගන්න ඕන. දැන් මේක තමයි පසුතලය. පසුතලය සඳහා අවශ්‍ය ප්‍රශ්න 2-3ක් ඇසීමෙන් විවෘත ප්‍රශ්න අර yes no questions නෙමෙයි ටිකක් probing questions සෝදිසි ප්‍රශ්න විමසුම් ප්‍රශ්න 2-3කින් ව්‍යවසායකයෝ ටිකක් අර human sense එක තියෙන්න ඕන. මෙයා ඉඳීවිද, වැඩි කාලයක් ඉඳීවිද, අඩු කාලයක් ඉඳීවිද, ඉක්මනින් යයිද ආදී දේවල් විනිශ්චය කරගන්න. තව පිරිසක් ඉන්නවා සුළු ව්‍යාපාරවල. ඇවිල්ලා ව්‍යාපාරය ගැන ඉගෙනගෙන මොකද කරන්නේ? ගිහිල්ලා අලුත් එකක් පටන් ගන්නවා. එතකොට මේ ව්‍යාපාරයට ලොකු තරංගයක්. මගේ ගරාජ් එකේ වැඩට එනවා. අවුරුද්දකින් ඔක්කොම වැඩ ටික ඉගෙන ගන්න ගෝලයා. ගිහිල්ලා එහා පැත්තේ තව ගරාජ් එකක් දා ගන්නවා. එතකොට මේකත් එක ත්‍රෙට් එකක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට. ඒ නිසා ඒගොල්ලෝ මානව සම්පත සංවර්ධනය කරන්න බයයි. මට තර්ජනයක් වෙයි. මේගොල්ලෝ ගිහිල්ලා වෙන බිස්නස් එකක් දාගනි කියලා. මම ඒකට විසඳුමක් තියෙනවා. අපි ඉදිරියට කතා කරගෙන යමු ඒක. අපි ඉස්සරහට කතා කරගෙන නම් අපි තව මෙතන මට තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔබතුමන් කියවනේ අර නිර්දේශ මත තමයි බඳවා ගැනීම බොහෝ විට වෙන්නේ කියලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් අරගත්තොත්. එතකොට පවුලේ කෙනෙක් අරගන්නවා. අල්ලපු ගෙදර කෙනා අරගන්නවා. යාළුවා අරගන්නවා. කලින් ප්‍රශ්නෙත් ඒ කොටස ඇහුවනේ නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි ඇත්තට. මේ ෆේවරිසම් නිපොටිසම් කියන එක ලොකු ව්‍යාපාරයක් වුණත් පොඩි ව්‍යාපාරයක් වුණත් සුදුස්සාට සුදුසු තැන එතනින් එන්නේ නැහැනේ. අධ්‍යක්ෂක මණ්ඩලයට බඳවා ගන්නකොට ෆැමිලි බිස්නස් එකක හරි ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක හරි ඒක වෙනවා. අම්මයි තාත්තයි පුතාලා දුවලා එකතු වෙලා ෂෙයා හෝල්ඩර්ස්ලා වෙලා පටන් ගන්නවා. හැබැයි සේවකයෝ බඳවා ගැනීමේදී හිතවත්කම හෝ පවුලේ ඥාතීත්වයට වඩා දක්ෂකමට තැන දිය යුතු වෙනවා. මොකද අපිට රඳව ගන්න නම් සේවකයෝ පොරොන්දම් 4ක් ගැලපෙන්න ඕන. කසාද වදිනකොටත් පොරොන්දම් බලනවානේ. සේවකයෙක් ආයතනයක රඳව ගන්න පොරොන්දම් 4ක් ගැලපෙන්න ඕන. එයා යනවා නැත්තම්. එක පර්සන් ජොබ් ෆිට් එක. මේ මිනිස්සයා මේ රස්සාවට මැච් වෙනවද? දැන් මගේ විෂය මානව සම්පත් කළමනාකරණයනේ. අද මට ෆිසික්ස් ගැන කතා කරන්න කිව්වොත් මොකද වෙන්නේ? මම අතනාතයි ඔබතුමා අතනාතයි. මම ඒක දන්නේ නැහැ. මම මැච් වෙන්නේ නැහැ ඒ සාකච්ඡාවට. ඒතර පර්සන් ජොබ් එකට ෆිට වෙන්න ඕන. මේ කරන කාර්යයට මේ පුද්ගලයාගේ නිපුණතා, සුදුසුකම්, පෞරුෂත්වය, ඒ තියෙන human qualities ගැලපෙනවද? අන්න එතනදී පවුලේ කෙනෙක්ද, මගේ යාළුවෙක්ද, මගේ ඉස්කෝලේ එක්කෙනෙක්ද, ගම්පලාතියද, ජාතියද, ආගමේද ප්‍රශ්නයක් නැහැ. ඕකනේ සොයිචිරෝ හොන්ඩා කියන්නේ. සොයිචිරෝ හොන්ඩා කියන්නේ කවුද? ටොයෝටා සමාගමේ මැකැනික් කෙනෙක් විදියට වැඩපු ගිහි කොල්ලෙක්. ටොයෝටා සමාගමේ ඉන්නකොට හොන්ඩා තරුණයාට හිතෙනවා එයාට සිහින කාර්යයක් හදන්න සැලැස්මක් තියෙනවා. සැලැස්ම ඉදිරිපත් කරනවා ටොයෝටා සමාගමට. ප්‍රතික්ෂේප කරනවා. මේකේ අඩුපාඩු ගොඩයි. ආය අවුරුදු ගාණක් මහන්සි වෙලා සැලැස්ම දියුණු කරනවා. සමාගම පිළිගන්නවා. හැබැයි එතකොටම දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා. කිසි කෙනෙක් නෑ ඉන්වෙස්ට් කරන්න. මෙයාට ඉන්වෙස්ටර්ස්ලා සොයා ගන්න වෙනවා. ලියුම් ලියලා අමාරුවෙන් ආයෝජකයෝ දෙන්නෙක්
එකතු කරගන්න. ඒ ආයෝජකයෝ දෙන්න ආයෝජනය කළා මේ හොන්ඩාගේ සිහින කාර් එක හදන්න ෆැක්ටරිය හදනකොටම 1945 ඇමරිකාව දාපු බෝම්බ වලින් අර ෆැක්ටරිය බ්ලාස්ට් වෙනවා. සමතලා වෙලා යනවා. හැබැයි හොන්ඩාව නවත්තන්න බෑ. ඒක තමයි ව්‍යවසායකයාගේ ලක්ෂණය. මෙයා මොකද්ද කරන්නේ? ඒ කාලේ ජපානයේ කාර් මිල ඉහළයි. කවුරුත් කාර් ගන්නෙ නෑ. මෙයා හදන මෝටර් බයික් එක. ඒකෙන් කෝටිපතියෙක් වෙනවා. ඒ මුදල් ආයෝජනය කරනවා අර සිහින කාර්ය වෙනුවෙන්. ඒ නිසා අද මමත් පදින්නේ හොන්ඩා කාර් එකක්. හොන්ඩා කාර් එක මෙතනට එන්නේ බොහෝ දුෂ්කරතා මැද. සොයිචිරෝ හොන්ඩාව නවත්තන්න 45 පරමාණු බෝම්බෙටවත් ප්‍රතික්ෂේප වීම වලටවත් බැරි වුණා. ඒතර ටොයෝටා සමාගමෙන් මැකැනික් කෙනෙක් විදිහට වැඩපු ගිහපු හොන්ඩා ටොයෝටාත් එක්ක කරට කර යන හොන්ඩා සමාගම ඇති කරන අවසානයේ. ඒතර මේ ඉතිහාස කතාව මම කිව්වේ එක දෙයකට. මොකද්ද? අපි පර්සන් ජොබ් ෆිට් එක හදන්න බය වෙන්න එපා. එයා අපිට තරගයක් දෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක සමස්ත දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕන. සැබෑ ව්‍යවසායකයා තවත් ව්‍යවසායකෙන් තනයි කියලා තමයි අපි කියන්නේ. entrepreneur create entrepreneurs. හරියට ලීඩර්ස්ලා වගේ. leader create leaders. ඒ වගේ සැබෑ ව්‍යවසායකයා capacity එක තියෙන බය නැති ව්‍යවසායකයා හදන්නේ තවත් ව්‍යවසායකයන්මයි. ඒ නිසා පවුලේ කෙනෙක්ද ඒවා දාලා නැහැ දක්ෂයට දක්ෂ තැන දෙන්න ඕන. දැන් ඔය හොන්ඩා කියනවා මේ HR එකට අපේ විෂය අපි එක හරියට කතා කරන දෙයක්. එයා කියනවා HR එකට ඉස්සර ඔබ මෙන්න මේක තමයි නිර්ණායකය. ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්නකොට බලන්න මගේ ඉස්සරහා ඉන්න අයදුම්කරු මට වඩා දක්ෂද? එහෙනම් ගන්න. ඕකට කට්ටිය බයයිනේ. මේ අයදුම්කරු මට වඩා දක්ෂයි නම් මෙයා ඇවිල්ලා මගේ පුටුවටත් තට්ටු වෙයි කියලා සමහරු එයාව කපලා දානවා. නිර්ණායකය හොන්ඩා සමාගමේ මම මැනේජර් නම් මේ ඉන්නේ අයදුම්කරු නම් මෙයා මට වඩා දක්ෂ නම් මං ගන්න. එතන තමයි ප්‍රගමනයේ තියෙන ව්‍යාපාර ආයතනේ. එතකොට ඒ පර්සන් ජොබ් ෆිට් එක හරි වැදගත්. එයා දක්ෂයෙක් වෙන්න ඕන. ඊළඟට පර්සන් ඕගනයිසේෂන් ෆිට් එක. මේ ගන්න සේවකයා ආයතනයට ගැලපෙන්න ඕන. දැන් සමහර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල බෝඩ් රූම් එකේ ගන්න තීරණ බෙඩ් රූම් එකේදී වෙනස් වෙනවා. ගෙදර ගියාට පස්සේ වෙන තීරණයක් තියෙනවා. බෝඩ් රූම් එකේ ගත්තේ වෙන තීරණයක්. එතකොට මේක මේ ආයතනයට මේ ආයතන සංස්කෘතියට ගැලපෙන්න බැරි වුණොත් සේවකයන්ට මොකද වෙන්නේ? එපා වෙලා යනවා. එතන දෙකක් ආයතනය සහ සංස්කෘතිය. හතරවෙනි ෆිට් එක හරිම වැදගත්. සේවකයා සහ ලීඩර්ෂිප් ස්ටයිල් එක ආසන්න ප්‍රධානියාගේ මැච් වෙන්න ඕන. දැන් ඕන මැනේජර්නේ ගොඩක් දේවල් මැනේජ් කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික. එයාගේ ලීඩර්ෂිප් ස්ටයිල් එක සේවකයාට දරා ගන්න බැරි නම් ඉන්නේ නැහැ. දැන් එක කාලයක් මම අධ්‍යයනය කෙරුවා මේ එක්සිට් ඉන්ටර්විව්ස් ගොඩක් අරගෙන හොඳ කන්ටෙන්ට් ඇනාලිසිස් එකක්. සේවකයෝ යනකොට මොනවද කියලා යන්නේ කියන එක එක්සිට් ඉන්ටර්විව් එකේ තියෙන්නේ. ඉවත් යාමේ සම්මුඛ පරීක්ෂණ. බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ගැන අපි ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් ඉවත් වීමේ සම්මුඛ පරීක්ෂණය ගැන අපි දන්නේ නැහැ. එතන තියෙනවා. ඉවත් යාමේදී අහනවනේ ඇයි යන්නේ කියන එක. ඒක හරි වැදගත්. මේ යන අය යන්නේක හොයාගන්න ඕනේ, ඉන්න අය රැක ගන්න. බහුතරයක් කියලා යන්නේ මොකද්ද දන්නවද? අරු නැති දවසක ආපහු වෙනවයි කියලා. කවුද අරු? බොසා එක්ක ඉන්න බැරුව තමයි මේ යන්නේ. ඒ කියන්නේ සේවකයා අතහරින්නේ ආයතනයවත් රස්සාවවත් නෙමෙයි. ආයතනයත් හොඳයි, රස්සාවත් හොඳයි, පඩිත් හොඳයි, පිළිගැනීමත් හොඳයි, ඔක්කොම හොඳයි. අරුත් එක්ක ඉන්න බෑ. බොස් එක්ක. මොකක්ද ඒකේ අදහස? ලීඩර්ෂිප් ස්ටයිල් එකයි ප්‍රධානියාගේ, සේවකයාගේ වැඩ කරන ස්ටයිල් එකයි මැච් කරගන්න බෑ. ඉතින් ලෝකේ ගැලපීම් කියලා જાතියක් නැහැනේ. ලෝකේ තියෙන්නෙම නොගැලපීම්. කසාදයක් වුණත් එහෙමනේ. සේවකයෝයි ආයතනයයි ගැලපෙන්නේ නැහැ. ගැලපීම් අපි ගලප ගන්න ඕන. මේ නොගැලපීම් ගලප ගන්නම තමයි HRM තියෙන්නේ. ලෝකේ තියෙන්නේ නොගැලපීම් විතරයි. ගැලපෙන දේවල් නැහැ කොහෙවත්. මේ නොගැලපීම් ගලපා ගැනීමටමයි ව්‍යවසායකයෝ HR දැනගන්න ඕන. හියුමන් සෙන්ස් එක අවශ්‍ය වෙන්නේ. ඒ කොහොමද ගලපා ගැනීම කරන්න කියලා අපි සාකච්ඡා කරමු. සහ බඳවා ගන්න සේවකයා යන්නේ නැතුව රඳවා ගන්න කොහොමද කියලාත් අපි දීර්ඝව සාකච්ඡා කළ යුතුයි. ඒකට ප්‍රවේශයක් ගන්න මං හිතුවා සහකාර මහා කළමනාකාරතුමන් විතර එනවා කියලා. ඇත්තටම ඇයි මේ හරි පුංචි කාලෙකින් ගොඩක් අය යන්නේ? ඒකම ලොකු ප්‍රශ්නයක්. දැන් අපි ඔය මේ හෝටල් කර්මාන්තය අරගෙන බැලුවොත්, බේකරි කර්මාන්තය අරගෙන බැලුවොත්, ඒ ක්ෂේත්‍රවල ආයෝජනය කරපු ව්‍යවසායකයන් බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි වැඩ කරන්න මිනිස්සු නැහැ. අද ඉන්නවා, ගෙදර යනවා සතියකින් නිවාඩු ඉල්ලලා, ඊට පස්සේ එන්නේ නැහැ. ඊට පස්සේ පුරප්පාඩු. ඇයි ඉන්නේ නැත්තේ? ඇත්තටම ඕකට හොඳ උදාහරණ කීපයකුත් තියෙනවා.
මං හිතන්නේ විශේෂයෙන් අද විවසායකයා මුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඔය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමාත් කිව්වා මේ ඉන් නැති ප්‍රශ්නේ. බඳවා ගන්න පුළුවන් අපිට බඳවා ගත්තට දීර්ඝ කාලයක් ආයතනය තුල රැඳෙන්නේ නැහැ. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් හේතු ගණනාවක් තියෙනවා. දැන් ව්‍යාපාරයක් ගත්තාම මම හිතන්නේ ප්‍රධාන වශයෙන් අපිට ව්‍යවසායකයක් පටන් ගන්න වේලාවේදී අපිට බෑ ආයතනයේ හොඳම සේවකයාව බඳවා ගන්න. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මොකද මේ ව්‍යවසායකයා පටන් ගන්න අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඒක අලුත් දෙයක්. ඉතින් මේක තම නමක් හැදිලා නැති වෙන්නට පුළුවන්. තාම ව්‍යාපාරයේ සාර්ථක මට්ටමට ඇවිල්ලා නැති වෙන්නට පුළුවන්. ඒ හින්දා අපි විශ්වාස කළ යුතු නැහැ අපිට ඉන්න හොඳම සේවකයාව බඳවා ගන්නට පුළුවන් මේ ලේබර් මාකට් එකකින් කියලා. එහෙම අපිට කරන්නට අමාරුයි. මහා පරිමාණ ආයතන වලට නම් පත්තරයක හොඳ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා සෝෂල් මීඩියා වල දාලා හොඳම සේවකයෙක් හොඳ ඉන්ටර්විව් එකක් තියලා හොඳම සේවකයා බඳවා ගන්නට පුළුවන්. නමුත් ව්‍යවසායකයාට එහෙම කරන්නට අමාරුයි. මොකද ඔවුන්ට මූල් අවධියේදී දෙන්නට පුළුවන් වන වැටුප සීමා සහිතයි. එතකොට සුබසාධන මට්ටම සීමා සහිතයි. දෙන්න පුළුවන් වෙන ඔපචුනිටිස් මේකට ආවට පස්සේ ආයතනයට ආවට පස්සේ ඒවා සීමා සහිතයි. ඒ හින්දා අපිට හොඳම සේවකයෙක් බඳවා ගන්නට යම්කිසි අපහසු තත්ත්වයක් තියෙනවා. නමුත් සාපේක්ෂව යම්කිසි දැනුමක් තියෙන යම්කිසි නිපුණත්වයක් තියෙන ව්‍යාපාරයට ගැලපෙන කතිකාචාර්යතුමන් කියු විදිහට අර ජොබ් ෆිට් එක ඕගනයිසේෂනල් ෆිට් එක ලීඩර්ෂිප් ෆිට් එක වගේ දේවල් බලලා සාමාන්‍ය මට්ටමේ කෙනෙක් බඳවා ගන්නට පුළුවන්. හැබැයි ඉතින් බඳවා ගත්තට පස්සේ කොහොමද අපි ව්‍යාපාරය තුළ මේ සේවකයාව රඳවා ගන්නේ? ඉතින් අපිට වැටුපක් තීරණය කරන්නට වෙනවා, වේතනයක් තීරණය කරන්නට වෙනවා. මේ වැටුප වේතනය උනත් මුල් අවධියේදී අපිට යම්කිසි අවබෝධයක් තියෙන්නට ඕනේ මේ ඉන්ඩස්ට්‍රි එකක් ගත්තාම සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකක් ගත්තාම මේකට යම්කිසි මැච් වීමක් තියෙනවද කියලා බලන්නට වෙනවා. ඉතින් එහෙම නැත්තම් මම කියන්නේ නෑ ඒකින් හොඳම වැටුප මේ සේවකයාට ලබා දෙන්න ඕන කියලා. නමුත් අපි පල්ලෙහාම වැටුපක් ගෙවලා මේ සේවකයාව තියාගන්නට අමාරුයි. යම්කිසි සාධාරණ ජීවන තත්ත්වයට සාධාරණ යම්කිසි වැටුපක් ගෙවන්නට වෙනවා ආයතනය තුල දිගු කාලයක් මේ සේවකයා යම් සාධාරණ කාල සීමාවක්වත් තියාගන්න. මම හිතන්නේ දිග කාලයක් අපිට විවාහයක් කරගත්තා වගේ අවුරුදු ගණනාවක් මේ සේවකයා තියාගන්නට බැරි වෙයි. නම් රීසනබල් පීරියඩ් එකක් ආයතනය තුල තබා ගත්තේ නැත්නම් ප්‍රශ්න ඇති වෙනවා. අද ඉන්න සේවකයා හෙට ගියොත් අර කිව්වා වගේ දැන් හෝටල් ශාස්ත්‍රයේ වෙන්න පුළුවන් බේකරි ශාස්ත්‍රයේ වෙන්න පුළුවන් පොඩ්ඩක් හැදීගෙන එනකොට පහුවදා ගෙදර ගියා ඊට පස්සේ මිනිස්සයා නැහැ. ඉදිකිරීම ක්ෂේත්‍රයේත් මේ ප්‍රශ්න හරි ප්‍රබලව තියෙනවා. ප්‍රබලවම තියෙන. ඇයි ප්‍රබලව තියෙන්නේ? ඉදිකිරීම ක්ෂේත්‍රයට උනත් මේ මිනිස්සයා ආවට පස්සේ සේවකයා ආවට පස්සේ එයා මොකද කරන්නේ? එයා බලනවා වටපිටාවේ තව ඉදිකිරීම ක්ෂේත්‍ර ගණනාවක සයිට් තියෙනවා. ඒ වගේ කොහොමද වැටුප් තත්ත්වේ? කීයක් ගෙවනවද? මේවා බලනවනේ. දවසට ගෙවනවා නම් 5000ක්, තව තැනක 6000ක් ගෙවනවා නම් අනිත් තැන් වලත් ගෙවන්නේ 6000 නම් 5000ට ඉන්න මේ සේවකයාට තියෙන මොකක්ද තියෙන අභිලාෂය? නිතින්ම වෙන තැනක් හොයාගන්නට පුළුවන්. ඒ නිසායි මම කියන්නේ අර ඉන්ඩස්ට්‍රි එකට මැච් වෙන ගාණක්වත් මේ සේවකයන්ට දෙන්නට ඕන. වැටුප කියන්නේ එකම සාධකයේද? එකම සාධකේ නෙමෙයි. පැහැදිලිවම එකම සාධකේ නෙමෙයි. නමුත් මූලික සාධකයක්. තවත් සාධක ගණනාවක් තියෙනවා. ආයතනයට බැඳුනට පස්සේ සුබ සාධන මට්ටමක් තියෙන්නට ඕනේ. මේ සුබ සාධනය කිව්වහම ඔබ වැදගත් කර්තව්‍යයක් කරා ව්‍යවසායකයෙකුට හිතෙන්නට පුළුවන් කියලා ඕවා නම් ඉතින් ලොකු කම්පැනි වල කරන වැඩනේ. මම මොකටද මේ සේවකයන්ට සුබම වැටුපක් ගෙවනවා ඉන්නවා නම් හිටපු දේ යනවා නම් ගිය දේ. මෙහෙම හිතන්නටත් පුළුවන් ඕන. නමුත් සාර්ථක ක්‍රමය තමයි තමන්ට ව්‍යවසායකයෙක් විදිහට මේ ආයතනයට බැඳුනට පස්සේ අවම සුබ සාධක මට්ටමක්වත් මේ සේවකයාට ලබා දෙන්න ඕන. ඒව සරල පොඩි දේවල් වෙන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට කියන්නම්. යම්කිසි අපි හිතමුකෝ ආයතනයේ වැඩ කරනවා ඊට පස්සේ ෂිෆ්ට් දෙකක් වැඩ කරන්න පුළුවන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක අපි එහෙම හිතමු. ඉතින් මේ දෙවෙනි ෂිෆ්ට් එක වැඩ කරාට පස්සේ රෑබෝ වෙනවා. දැන් රෑබෝ වුණාට පස්සේ
පස්සේ ගෙදර යන්න විදිහක් නෑ මේ සේවිකාවන්ට ගෙදර යන්න විදිහක් නෑ. ඉතින් අපිට ලොකු දේවල් කරන්නට අවශ්‍ය නැහැ. මේ පිරිසව යම්කිසි ප්‍රවාහන පාසුකමක් දීලා ඒ ළඟ පාතනම් ඉන්නේ ඒ ගෙවල් වලට ඇරලන්න පුළුවන්. මේක තමයි මූලික සුබ සාධන මට්ටමක් කියන්නේ. සමහර වෙලාවට දිවාහාරය දෙන්නවා වෙන්න පුළුවන්. සතිය දවස් 5ම නොවෙන්නට පුළුවන්. දවස් 2ක් දිවාහාරය දෙනවා වගේ වැඩ පිළිවෙලක්. ඉතින් එතකොට තමයි අර සේවකයා ආයතනය තුල රැඳෙන්න යම්කිසි මොටිවේෂන් එකක් යම්කිසි පෙළඹවීමක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් ආයතනය තුල රැඳෙන්නේ නැහැ. දැන් මේ කාල පරිච්ඡේදය ගමුකෝ. මේ කාල පරිච්ඡේදය ඔබ අපි සියලු දෙනාම මේ දැන් අපි මාස්ක් එක ගලවලා හිටියට මෙතනට එනකම්ම මේ මාස්ක් එක දාගෙන තමයි යාවේ. ඉතින් මේ ආයතන වල වැඩ කරද්දිත් අපි පුදුම ආතතියකින් වැඩ කරන්නේ. ඇයි එක පැත්තකින් අපි මේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් එක පැත්තකින් අපි ආයතනයේ වැඩ ටික කරන්නට ඕනේ. ඉතින් මේ මූලික සෞඛ්‍ය වත්පිළිවෙත් ටික රැකෙන්න අපි සේවා ව්‍යවසායකයෙක් විදිහට සේවා යෝජකයෙක් විදිහට අපි ඒ අවම සෞඛ්‍ය පහසුකම් ටිකේ සේවකයාට දෙන්න ඕනේ. ඉතින් වැඩි වියදමක් මේ මාස්ක් එකක් දෙන්න පුළුවන්, සැනිටයිසර්ස් ටිකක් දෙන්න පුළුවන්. ඉතින් මේවා දෙන්නට ඕනේ. මේ සුබ සාධක මට්ටම් සපයන්නට ඕනේ. එහෙම නැත්නම් සේවකයා වුණත් හිතනවා අපි මෙතන අපි ආයතනයට වැඩි කරනවා. නමුත් අපිට අපේ බොස් අපේ අයිතිකාරයා අපිට සලකන්නේ නැහැනේ. අපි ගැන බලන්නේ නැහැනේ කියන හැඟීම ඇති වෙනවා. මේක පුංචි මට්ටමින් වෙන්නත් පුළුවන්. ලොකු ව්‍යාපාරවලටත් මේ තත්ත්වයම අදාළයි. ඉතින් ඒකින්ද තමයි මේ සේවකයන් ව්‍යාපාරය අර ආවට වඩා වේගයෙන් හැරදාන යන හේතු. අනිත් එක දේශ සහකාර මහත්මා සඳහන් කළා පැහැදිලි දෙකක් මේ බොස් එක්ක තියෙන ප්‍රශ්නය. අර ඕකත් එක ප්‍රශ්නයක් තමයි. මොකද ඒ දෙන්න හරියට මැචුන් නැත්තම් අඩු ගානේ එක්කෙනෙක්වත් තමන්ගේ ලීඩර්ෂිප් ස්ටයිල් එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඉතින් ලේසිම ක්‍රමය තමයි ආයතනයේ ප්‍රධානියාට සේවකයා විදිහට හැදෙන්න කියලා මම කියනවා නෙමෙයි. ඒ ඔහුගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන ඔහු සමග ආයතනය ගෙනියෑමේ අර ක්‍රමවේදයක් සකසා ගන්නට ඕනේ. නිතරම ගැටුම් ඇති වෙනවනම්, නිතරම දුක් ගැනවිලි එනවනම්, නිතරම කම්ප්ලේන් එනවනම් ඒ සේවකයා ඒ ආයතනය තුල රැඳෙන්නේ නැහැ. රැඳුනත් ඒ සේවකයා ඒ ආයතනය තුල ඒ තියෙන සම්පත් හොඳින් පරිභෝජනය කරලා අර පිරිමැස්මෙන් පරිභෝජනය කළා ආයතනයට යහපතක් කරයි කියන විශ්වාසය තියාගන්නට අමාරුයි. මොකද සමහර වෙලාවට මෙහෙමයි. සමහර සේවකයෝ මේවා දකින්නේ පරක්කු වෙලා වැඩට වෙනවා. සමහර වෙලාවට කිව්වා වගේ ගමේ ගියාම එන්නේ නැහැ. ඊට පස්සේ ගනුදෙනු කාර්ය සේවාව දෙන්න බෑ මේ ආයතන. දැන් සමහර මම දැකලා තියෙනවා ඔය වාහන ඒ කියන්නේ ක්ලීන් කරන තැන්වල හරිම අමාරුයි සේවකයෝ තියාගෙන ගියොත් එන්නේ නැහැ. සර්විස් සෙන්ටර් වල ගියොත් එදා හිටපු එක්කිනා නෙමෙයි අද ගියාම ඉන්නේ. ගියොත් එන්නේ. ඒ වගේම තමයි ඉදිකිරීම් ශේෂ්ත්‍රවල අනන්ත අප්‍රමාණයි. ගියොත් නැහැ. එක දවසක කොත්තු කඩේ ඉන්න මිනිස්සයා නෙමෙයි ගියොත් එන්නේ නැහැ. ඇයි මේ සේවකයාට අවශ්‍ය පහසුකම් ටික හරියට ලබා දීලා නැහැ. මූලික අවශ්‍ය වැටුප ගෙවලා නැහැ. එහෙම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිතව වැඩ කරන්නට දීලා නැහැ. එහෙමත් නැත්නම් මේ හැම දවසම මේ ව්‍යාපාරිකයත් එක්ක හරි අයිතිකාරයත් එක්ක හරි ප්‍රශ්න සමහරව මේ පුංචි ප්‍රශ්න උඩු දුවලා ඒ ප්‍රශ්න වලට එවලට උත්තරයක් හොයලා දීලා නැහැ. අර මෙතුමා කිව්වා මේ ප්‍රශ්න නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන්නට දෙන්න. ඉතින් පොරවෙන් කපන තත්ත්වයටපත් වෙනකම්ම ඉන්නවා. පුංචි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. කියන්න පුළුවන් සර් මට වැඩ කරලා ගියාට පස්සේ හැමදාම ගෙදර ගිහිල්ලා එන්න බෑ. මට පොඩ්ඩක් තැනක් හදලා දෙන්න මේ ඉන්න ඇවිල්ලා වැඩ කරන්න. ඉතින් ඒකට කාමරයක් හදලා දෙන්න නැතුව ඒව ඔයා බලා ගන්න ඕනේ. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයිනි කියන තැනටපත් වුණොත් එහෙම ඊට පස්සේ නැත්තම් මේ මිනිස්සයා ප්‍රශ්නයක් කියාගෙන එනකොට ඔయిత වැඩි ප්‍රශ්න තියෙනවා මට විසඳ ගන්න. මම මගේ ටික මේ බලා ගන්නවත් මට වෙලාවක් නැහැ. ඔයා මොකද්ද මේ කියන්නේ? ඔයාට තියෙන්නේ මට වැටුපක් ගෙවන. ඔයා මේ ටික කරගෙන යන්න කිව්වට ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඉතින් අපි හැම වෙලාවම අපි ආයේ මූලික තත්ත්වයට ගියොත් ව්‍යවසායකයා ඇත්තෙන්ම අර හියුමන් සෙන්ස් එකක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. මේ මහා පරිමාණ ව්‍යාපාර දක්වා දියුණු කරන්නට නම් එතනින් තමයි යන්නට ඕනේ. එහෙම වුණොත් අර මුලින් බඳවා ගන්න සේවකයා යම්කිසි කාලයක් ව්‍යාපාරය තුළ රැඳේ. හැබැයි මම කියන්නේ නැහැ දීර්ඝ කාලයක් රඳවා ගන්නට ඒක ප්‍රමාණවත් කියලා. මොකද ඒ මිනිස්සුත් වැඩට ආවට පස්සේ බලනවා තමන් කොහොමද මේ තත්ත්වෙන් දියුණු වෙන්නට කියලා. ඉතින් අපිට තේරුණොත් ඒ ව්‍යාපාරයේ දීර්ඝ කාලයක් රැඳී සිටීම තුළ තමන්ට ප්‍රතිලාභයක් නැහැ කියලා මනුෂ්‍ය ස්වභාවය තමයි වෙන තැනකට ඒ මිනිස්සු යනවා. එතකොට අපිට තියෙන්නේ තව සේවකයෙක් බඳවා ගන්න. හැබැයි මතක තියාගන්න
ඊට වඩා හොඳම ක්‍රමේ තමයි ආයතනය තුළ රඳවා ගන්න එක. මොකද අලුත් සේවකයෙක් බඳවාගෙන නැවත අර තත්ත්වයට දියුණු කරගන්නට අතිරේක පිරිවැයක් දලලා ඒ අයිතිකාරයට හෝ ඒ ව්‍යවසායකයට ගේන්නට වෙනවා. ඉතින් ලැබෙන සේවකයා හොඳින් සංවර්ධනය කරලා තමන්ගේ ව්‍යාපාරවල තුල රඳවා ගන්නට පුළුවන් නම් අන්න ඒ ව්‍යවසායකයා තමයි දක්ෂ ව්‍යවසායකයෙක් කියලා අපි කියන්නේ. ඔබතුමා හරි වැදගත් වචනයක් කිව්වා මේ සේවකයා සංවර්ධනය කළ යුතුයි කියලා. එහෙම සංවර්ධනය කරන්නේ කොහොමද? නමුත් අනිත් පැත්තෙන් සේවකයා සංවර්ධනය කරන්න ගිහිල්ලා සේවකයා තමන්ට තරඟකාරයෙක් වෙයිද කියන ප්‍රශ්නේ සමහර ව්‍යවසායකයෙක්ට තාම තියෙන්න පුළුවන්. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් කොච්චර කිව්වත් ටොයටා එකෙන් තමයි හොන්ඩා හැදුනේ කියලා. එහෙම තව හොන්ඩලා හදන්න ව්‍යවසායකයෝ සූදානම්ද කියලා ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒ ගැනත් සාකච්ඡා කරමු. හැබැයි ඊට කලින් අපිට දෙන්න පොඩි ඉඩක් විරාමයකට. මේ විරාමෙන් පස්සේ අපි ඉක්මනින්ම මුණ ගැහෙනවා. මේ නිමල් එළවලු සහ පළතුරු ව්‍යාපාරිකයෙක්. ශානිකා බතික්‍රදිපිලි ව්‍යාපාරිකාවක්. මහේන්ද්‍ර කුළුබඩු අපනයන ව්‍යාපාරයක් කරනවා. මේ තුන් දෙනාම තමන්ගේ ව්‍යාපාර ලෝකයට ගෙනියන්න විශ්වාස කරේ එකම තැනක්. ඒ ලංකා බැංකුව. අවමල්ලිය කියවිලි. ජාත්‍යන්තර ගෙවීම් පිළිබඳ විශේෂඥ උපදෙස්. කාර්යක්ෂම සහ කඩිනම් බැංකු පාසුකම් සමගින් අපනයන වෙළඳපොළ සම්බන්ධීකරණ සේවා. ආකර්ශනීය පොලි සහ විනිමය අනුපාදත ඇතුළුව සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන අපනයන සේවා දැන් එකම වහලක් යට. POC එක්ස්පෝර්ට් සර්කල් ලංකා බැංකුවෙන්. රැකියාවක් දියව් කියලා තවත් රැකියාවක් ඉල්ලනවා වෙනුවට රැකියා මවන ව්‍යවසායකයන් මුහුණ දෙන මානව සම්පත් කළමනාකරණය හා බැඳි ප්‍රශ්න පිළිබඳ අද සාකච්ඡා කරන්නේ net FM unlimited කනපිට සංවාද සභාවේදී ජාතිය නාලිකාව ලෙස net FM රේඩියෝවත් ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුවත් එකට එකතු වෙලා දියත් කර තිබෙන ව්‍යවසායකයන් බලගන්වන ජාතික මෙහෙයුම යටතේ අප සමග සිටිනවා ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු ආයතනික සභාපති මාධව දිසානායක මහත්මයා, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිදු ධනංජය මහත්මයා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි, මේ දැන් අපි කලින් අඩපෑයේදී කතා කරමින් යම් අදහස් ටිකක් මතු කරගත්තා. රැකියාවට සුදුසුම කෙනා බඳව ගන්න ඕනේ. ඊළඟට බඳවගත්තු කෙනා රැකියාව දාලා යන්නේ නැති වෙන තැනට ඔහුව රඳවා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සකසන්න ඕනේ. ඔය ඔක්කොම හරි. හැබැයි රැකියාවට සුදුසු අය කෝ? අද තාමත් අරන් බැලුවොත් සතියන්ත පුවත්පතක් බෑර්තු තියෙනවනේ බර ගාණක්. අනිත් පැත්තෙන් රැකියා ඉල්ලමින් ඉන්න අයත් ඉන්නවා බර ගාණක්. ඒකත් හරි. නමුත් පුරප්පාඩු වලට මිනිස්සු නැහැ කියන ප්‍රශ්නේ ව්‍යවසායකයන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙනවා. පුහුණු ශ්‍රමය පිළිබඳ හිඟයක් තියෙනවා. අපි කතා කළා හෝටල් කර්මාන්තය පිළිබඳව. අපි කතා කළා බේකරි කර්මාන්තය පිළිබඳව. අපි කතා කළා ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව. මේ ක්ෂේත්‍ර තුනම ගත්තත් පුහුණු ශ්‍රමිකයන්ගේ බරපතල හිඟයක් තියෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක අපි කොහොමද ව්‍යවසායකයෙක් විදිහට මානව සම්පත් හරියට කළමනාකරණය කරන්නේ? සමහර වෙලාවට සමහර රැකියා සඳහා විවෘත ශ්‍රම වෙළඳපොලේ ශ්‍රමිකයෝ අපිට පේන්නේ නැහැ. ඒ වෙලාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විශේෂයෙන් අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඍජුව ඒ ශ්‍රමිකයන් සංවර්ධනය කරන නිර්මාණය කරන ආයතන තියෙන ආර්ථිකය තුළ ඒවා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට හැම විශ්වවිද්‍යාලයකම තියෙනවා වෘත්තීය මාර්ගෝපදේශන ඒකක career guidance units. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ අපි හිතමු accounts clerk කෙනෙක් නම් ඒ career guidance unit එකක් කරහා ඒවයි directorsලට කතා කරන්න පුළුවන්. ඒ අදාළ රැකියා සොයන්නන් සම්බන්ධ කරනවා ව්‍යාපාරවලට. විශ්වවිද්‍යාලයේ අපිත් ඒක කරනවා. දැන් අපි HRM department එකේ විවිධ ආයතන අපිට කතා කරුවාම අපේ ආචාර්ය මණ්ඩලයට අංශ ප්‍රධානට පීඨාධිපතිට ඒ ගුරුවරු ළමයින්ට ඒ පණිවිඩය යවනවා. දැන් තියෙනවනේ WhatsApp groups, Facebook groups, email groups. ඊටාම පහසුවෙන් මේ විශාල වියදමක් දාලා වියදම් කරලා පත්තරේ හරි වෙන මාධ්‍යයක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවට වඩා টপ ජොබ්ස් වල දාන්නෙත් නෑ. සමහරු ඍජුවම මේ ආයතන එක්ක සම්බන්ධ වෙනවා. ඒ විදිහට තියෙනවා උසස් තාක්ෂණ ආයතන, කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු මේ ආයතන අපේ රටේ. ඒවයේ විවිධ පාඨමාලා, එක මෙකැනිකල් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රික් පැත්තේ වෙන්න පුළුවන්, ඇග්‍රිකල්චර් පැත්තේ වෙන්න පුළුවන්, පශුපාලනය පැත්තේ වෙන්න පුළුවන්, නඩත්තුව පැත්තේ වෙන්න පුළුවන්, කෙමිකල් පැත්තෙන් මේ විවිධ පැතිවලින් ඒ ශ්‍රමිකයෝ හදන ආයතන තියෙනවා. එතකොට අර විවෘත ශ්‍රම වෙළඳපොලෙන් අපිට සොයාගන්න බැරි නම් ඒ රැකියාවට ඍජුව අපිට අමතන්න පුළුවන්. මම නිදසුනක් කියන්නම් මේ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ මේ ලෑන්ඩ් මාස්ටර්, ට්‍රැක්ටර් වගේව රෙපෙයා කරන ඒ දැනුම තියෙන ඒ මෙකැනිකල් නොලෙජ් එක තියෙන අයගේ අඩුවක් තිබුණා යම් කාලෙක.
විවෘත වෙළඳපොලෙන් ඔවුන්ව සොයා ගැනීමේ අපහසුවක් ඒ ව්‍යවසායකයොන්ට තිබුණා. එතකොට ඔය මම කියපු උපක්‍රමයේ ගොඩක් අය අනුගමනය කරා. කෙලින්ම ATI එක අපි ස්ලෑට් කියන්නේ. ඒවට කතා කරලා ඒ පාඨමාලා කරන ආයතන ඒ බ්‍රාන්චස් තියෙන රට පුරා ඒ ළමයි සම්බන්ධ කරගත්තා. අපි නොසිතන තරම් ඉහළ වැටුප්වලට ගියා. මොකද සමහර වෘත්තීන් වල සැපයුම වැඩි නිසා සමතුලිත වැටුප ශ්‍රම වෙළඳපොලේ අඩුයි. අරවට වැඩියයි සැපයුම අඩුයිනේ. ඒ නිසා පඩිය ටිකක් වැඩියෙන් දීලා හරි ආයතන ළඟ ලබාගත්ත ඒ ශ්‍රමිකයන්ව. ඒ නිසා ශ්‍රම වෙළඳපොලේ අඩු වුණත් ඔය වගේ ක්‍රම සුළු හා මධ්‍ය පරිමාණ අයට අනුගමනය කරන්න පුළුවන්. හැබැයි තාමත් මම යෝජනා කළොත් මේ ශ්‍රම බලකාය කළමනාකරණය කිරීමේදී රටක් වශයෙන් අපි තාම මේ ලනුව හරිට අල්ලන්නේ නැහැ කියලා. ඔබතුමා මාත් එක්ක එකඟ වෙනවද නැද්ද? නිවැරදි විය යුතු තැන් නැද්ද? අපි තාම විශ්වවිද්‍යාල වලින් හරි පාසල් වලින් හරි මාකට් එක විසින් ඉල්ලා සිටින මාකට් එකට ඕනේ කරන ප්‍රොඩක්ට්ස් නෙමෙයි නේද එළියට දාන්නේ. ඕ බාගෙට එකඟ වෙනවා. හේතුව තමයි අධ්‍යාපනයෙන් බිහි කරන්නේ පැයාටක සේවා මුරයට හරියන්න ශ්‍රමිකයෙක් නෙමෙයි. ඉගෙන ගන්නවා කියන්නේ වෙන කතාවක්. අපි ඇහුවොත් මොකටද ඉගෙන ගන්න ජීවත් වෙන්න. අපි පැයාටේ සේවා මුරයට අපි උගන්වන්නේ නැහැ පාසලක හෝ විශ්වවිද්‍යාලයක. ඉගෙන ගත්තොත් රස්සාවකට ගිය හැකි. එතකොට වෙළඳපොලේ ඉල්ලුමට සරිලන සැපයුම පවත්වා ගන්නත් ඕන. ඊට එහා ගිහිල්ලා අර වෘත්තීය නිලධාරියා කියන තැනින් නොනැවතී මහා මිනිසා නිර්මාණය කරන්නත් ඕන. ඒක නිසා කිසි දිනක ඒක ඕනම රටක එහෙමයි අධ්‍යාපනයෙන් ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුමට සරිලන සැපයුමක් හදන්නේ නැහැ. ඒකට නෙමෙයි අධ්‍යාපනයේ රටක තියෙන්නේ. එතනින් හදන්නේ මහා මිනිහෙක්. ඒ මිනිහට රසාවක් කරන්න පුළුවන්. රසාවක් කරන්න පුළුවන් කෙනෙක් හැදුවොත් අර මහා මිනිසා අපට අහිමි වෙන්න පුළුවන්. මම යලිත් යෝජනා කළොත් මේ න්‍යායාත්මක අධ්‍යාපනයත් එක්ක O level A level පාස් කරලා උපාධියක් ගන්න අධ්‍යාපනය හරි ඒකෙසේ තිබිය යුතුයි. ඒක රටකට අවශ්‍යයි. ඒත් එක්කම වෘත්තීය පුහුණු අවස්ථා තව වැඩි විය යුතුයි කියලා. තාමත් මේ තප්පරයේත් අපේ රටේ වෘත්තීය පුහුණු ආයතන කොච්චර තිබ්බත් ගිහින් බැලුවොත් සමහර පාඨමාලාවල පුටු හිස්නේ. හරි දැන් ෆිසිකල් ඇවිල්ලා අපි ඉගෙන ගන්න නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් Zoom පන්තිය අර ඔන්ලයින් පන්තිය ආරම්භ බලමු හිස්නේ. එතකොට මේ පිළිබඳ එකක් ආකල්ප වෙනසක් සහ ඒ පිළිබඳ දෙන අවධානයේ වෙනසක් අවශ්‍යයි නේද? අවශ්‍යයි. ඒක හරි. ඒකට හේතුව හැමෝම අර පොඩි කන්නේ කිසියම් රැකියා කිහිපයකට විතරක් යොමු වීම සඳහා වෘත්තීය අධ්‍යාපනය සම්පූර්ණ කරන්න. අනිත් පැතිවලට අවධානය ඒවට තියලා තියෙන පිළිගැනීම සමාජ මට්ටම සහ ඒවා තව ටිකක් ඒවයි දැනුවත්භාවය තරුණ තරුණියන් අතරේ වැඩි කිරීම ඔබ අහන විදිහට වැදගත්. දැන් අර තව එකක් මතු කරානේ ඔබ අපූර්ව අදහසක් අපේ මහා කළමනාකාරතුමත් ඒක ගෙනාවා. සේවකයෝ රඳව ගන්න සේවකයෝ සංවර්ධනය කරන්න ඕනේ කියන එක කලින් අපේ අඩපැයිදි කියුනේ. දැන් ලොකු ආයතනයකට නම් අපිට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියන්න පුළුවන්. සේවකයන්ව ට්‍රේන් කරන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට එහෙම බජට් එකක් තියෙනවද? අපහසුයි ඒ සඳහා ලොකු පිරිවැයක් දරන්න. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අනුගමනය කරන්නේ on the job training කියන එක. ඒ කියන්නේ අමතර ට්‍රේනින් එකක් දෙන්න බෑ. ඒකට කාලයකුත් නැහැ, සම්පත්දායකයොත් නැහැ, පිරිවැය දරන්නත් අමාරුයි. විශේෂයෙන්ම ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේ තියෙනවා. එතකොට on the job training තමයි ටිකක් එයාලට හොඳ. මොකද ට්‍රේන් වෙච්ච කෙනෙක් නෙමෙයි නම් ගත්තේ. අර semi skilled or unskilled කෙනෙක් නම් ගත්තේ. රැකියාව කරමින්ම රැකියාවට පුහුණු වීම තමයි අනුගමනය කරන ක්‍රමය වෙන්නේ. ඒ වගේම හරිය ලස්සන දෙයක් තමයි මේ සුළු පරිමාණ ව්‍යාපාර තුල තියෙන මේක ජපාන් ක්‍රමවේදවලින් මම අල්ලගත්ත දෙයක්. අපේ රටෙත් මේක තියෙනවා අඩු වැඩි වශයෙන්. සේවකයා සංවර්ධනය කරනවා වෙනුවට ව්‍යාපාරයත් සමග සේවකයාට සංවර්ධනය වෙන්න දීම කියන එක. ජපාන් ඇප්‍රෝච් එක. මොකද සේවකයා ආපු විදිහටම නම් පෙන්ෂන් යන්නේ. අවුරුදු 30-40 ගානකට පස්සේ. ව්‍යාපාරයේ ඉස්සරහට ගිහිල්ලා සේවකයා එකතැන පල් වෙලා. එහෙම නෙමෙයි. ඒගොල්ලන්ගේ ක්‍රමයක් තියෙනවා. ආයතනයත් ඉස්සරහට යනවා, සේවකයොත් ඉස්සරහට යනවා. මොකද්ද මේ ඉස්සරහට යනවායි කියන්නේ? එකක් තමයි පුද්ගලික ජීවිතෙන් ඉස්සරහට යනවා. හැම සේවකයෙක්ම කැමතිනේ ගෙයක් දොරක් හදාගෙන, වාහනයක් අරගෙන, කසාදයක් බැඳලා, දරු මල්ලෝ බලාගෙන, දෙමව්පියන්ට සලකගෙන, සැනසille කාටවත් අත නොපා ජීවත් වෙන්න. මේකට හැමෝම කැමති. එතකොට ආයතනයටම කඹරනවද? ආයතනය ඉස්සරහට යන ගමන් මමත් ඉස්සරහට යනවා. දෝක සේවකයෝ හිතනවා. ඒ නිසා ඕනෑම මිනිහෙකුගේ ජීවිතයේ පැති පහක් තියෙනවානේ. පුද්ගලික ජීවිතය, පෞල් ජීවිතය, සමාජ ජීවිතය, රැකියා ජීවිතය සහ අධ්‍යාත්මික ජීවිතය. රැකියා ජීවිතය විතරක් මදි. මේ ඉතුරු හතරත් ඉස්සරහට යන්න දෙන ව්‍යාපාරات එක්ක සේවකයෝ රැඳෙනවා. දැන් ලස්සන කතාවක් කියන්න. මේ කොරෝනා කාලේ එක ව්‍යාපාරයකට පඩි ගෙවා ගන්න බැරි වුණා. ගොඩක් ආයතන වලට මේක වුණා.
එකක් තමයි මේ ආනයන අපනයන ප්‍රශ්න අරෝමේවා විදේශ විනිමය ගැටලුත් එක්ක ඒගොල්ලෝ හිර වුණා. එතකොට චෙයාමන් ගත්ත මීටින් එකක්. සේවකයෝ 25ක් 30ක් ඉන්නේ පොඩි ආයතන. අරගෙන කිව්වා අපිට සමා වෙන්න මේ මාසේ පඩි ගෙවන්න වෙන්නේ නැහැ. දවස් 20ක් විතර පඩිය පරක්කු කරන්න වෙනවා. අපි දන්න ඕගොල්ලෝ ගමේ කඩෙන් ණයට බඩු අරගෙන ණය පොතට කාලා බීලා ජීවත් වෙන අහිංසක සේවකයෝ අපේ බිස්නස් එකේ ඉන්නේ මේ ගම්වැසියෝ ඉන්නේ. හැබැයි පඩි ගෙවන්න වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන් ද තව දවස් 10ක් දරාගෙන ඉන්න පඩි ගෙවනකම්. එතකොට ඉතින් කලමනාකරුවෝ හිතුවලු සේවකයෝ අයින් වෙලා යයි වෙන තැන් හොයාගෙන. වැඩිහිටි සේවකෙක් නැගිටිනෝ. නැගිටලා කියනෝ මහත්තයා අපේ ජීවිතයේ බැරි වෙච්ච හැම තැනදීම පිහිට වුණේ මේ ආයතනේ. අපේ මගුලට මරණයට දානෙට පිරිතට ළමයි කොටහලු වුණාම අපිට කොරෝනා හැදිලා අපි නිරෝධාන වෙනකොට ඊළඟට අපේ දරුවෝ ශිෂ්‍යත්වයේ පාස් වුණාම කැම්පස් ගියාම මේ හැම දෙයකම උදව් කරේ මේ ආයතනේ. එතකොට මේ අපි අසරණ වෙච්ච හැම වෙලාවෙම උදව් කරපු ආයතනය දැන් අසරණ වෙලා. අපි අර වෙන කවුද ඉන්නේ මේක පිහිට බේරගන්න. පාරිභෝගිකයෝ ඇවිල්ලා පිහිට වෙන්නේ නැහැ බේරගන්න. සේවකයා තමයි පිහිට වෙන්නේ. දැන් මොකක්ද යා කල්පය? අන්න බලන්න සේවකයා ආයතනයත් එක්ක හොඳ සයිකොලොජිකල් බොන්ඩ් එකක් මානසික ගිවිසුමක් හදාගත්ත මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් මේක ලීගල් බොන්ඩ් එකක් නෙමෙයි. අපිට පත්වීමේ ලිපියක් දීලා නෛතික ගිවිසුමකින් බැඳලා තියාගන්න පුළුවන්. යනවා නම් මාසෙකට කලින් රෙසිග්නේෂන් දෙන්න ඕන ආදී වශයෙන් කොන්දේසි දාලා. ඒ නෛතික බැඳීමට එහා ගිහිපු මානසික බැඳීමක් තියෙනවා නම් සේවකයා ආයතනයේ අසරණ වූ වෙලාවට එයා දාලා යන්නේ නැහැ. මේක අමාරුයි හදාගන්න. හැබැයි අපි සේවකයා වෙනුවෙන් පෙනී සිටීමේ රිටර්න් එක තමයි ඒ ආයතනෙට හම්බ වුණේ. ඉතින් චෙයාමන් කියනවා S2 කඳුලින් තෙත්තුණා මේ ලැබිච්ච ප්‍රතිචාරයට. ඒගොල්ලන්ට හැබැයි දවස් 10ක් ගියේ ඊට කලින් පඩි ගෙවා ගන්න පුළුවන් වුණා තත්ත්වය යහපත් වෙලා. ඒක නිසා ආයතනයේ අසරණ වෙනකොට ආයතනය බේරගන්න ඉන්නේ සේවකයෝ. එහෙම වෙන්න නම් ආයතනයත් එක්ක සේවකයන්ට ඉස්සරහට යන්න දීලා තියෙනවා. හැබැයි සමහර විට සමහර ව්‍යවසායකයෙක් හිතනවා මේ සේවකයාගේ මගුලටයි මරණයටයි කොටහලු ගෙදරටයි හැම එකටම ගියොත් මගේ තත්ත්වයට ටිකක් හරි මදි කියලා. එහෙමද? නෑ. එතන නෙමෙයි තත්ත්වය තියෙන්නේ. මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ මිනිස්සු අතරට යන්නේ නැතුව. ඔකට ජපානයේ තියෙන MBWA Management by Walking Around කියලා. ප්‍රධානියා අර මන්දිරෙන් බහැලා කියුබිකල් එකෙන් එළියට ඇවිල්ලා work locations වලට daily යන්න ඕන. දිනපතා යන්න ඕන. ගිහිල්ලා relax informal touch එකක් දෙන්න ඕන. touch එකක් කියන්නේ අතින් අල්ලනවා නෙමෙයි. කතා කරන්න ඕන බොහොම රිලැක්ස් විදිහට. අර හැංගිච්ච දුක් ගැනවිලි සහ ප්‍රශ්න මතුවෙනවා එතකොට. ෆෝමලි බෝඩ් රූම් එකේ කතා නොකරන જાති මතුවෙනවා එතකොට. ඒ මැනේජ්මන්ට් බයි වෝකින් අරවුන්ඩ් කියන එකම තමයි මිනිසා අතරට ගොස් කළමනාකරණය කරන්න ඕන. දැන් අපිට සල්ලි කළමනාකරණය කරන්න පුළුවන් ද සල්ලි අත ගන්න නැතුව ගණන් කරන්නේ නැතුව ට්‍රයල් බැලන්ස් හදන්න නැතුව ඒවා අපි කරනවනේ දිනපතා. එතකොට ඒ වගේ සේවකයෝ කළමනාකරණය කරන්න බෑ ඉන්ටර්කොම් එකෙන් කතා කරලා SMS එකක් ගහලා ඊමේල් එකක් ගහලා. ඒ සඳහා සේවකයෝ කළමනාකරණය කරන කෙනා ආයතනයේ සේවකයන් අතරට යා යුතුමයි. ඒක නොගියොතින් ප්‍රශ්නේ. එක ලොකු ආයතනයක ඉන්නවා දුක සැප නෝනා. ආයතනය මම නොකිය කියන්නේ. කවුද දුක සැප නෝනා කියන්නේ වෙල්ෆෙයාර් ඔෆිසර්. අර සේවකයන්ගේ ඔක්කොම ප්‍රශ්න මේ වෙල්ෆෙයාර් ඔෆිසර්ට කියන්නේ දුක සැප නෝනට. සිංහල අලුත් අවුරුද්ද ඉවර වෙලා සේවකයෝ ගමේ ගිහින් එනකොට කිරි හට්ටි ඇඹුල් තියල් හට්ටි කෙසෙල් ලැවරි එන්නේ මැනේජර්ස්ලට නෙමෙයි ගෙනත් දෙන්නේ දුක සැප නෝනට ගෙනත් දෙන්නේ. මොකද දුක සැප නෝනා තමයි මේ වෙල්ෆෙයාර් ඔෆිසර්ට දාපු නම. දුක සැප නෝනා තමයි සේවකයන්ගේ මරණයට මගුලට කොටහලුවට හැම එකටම දුවලා පැනලා සේවකයොත් එක්ක අම්මා කෙනෙක් වගේ ඉන්නේ. මදරින් ටයිප් ලේඩි කෙනෙක්. ඒක නිසා අපි සේවකයෝ අතරට නොගිහිල්ලා සේවකයෝ කළමනාකරණය කරන්න බෑ. තොරතුරු පද්ධතියක් නම් පුළුවන්. IT රූම් එකේ සර්වර් එකත් එක්ක පුළුවන්. සේවකයෝ බෑ. ඒක තත්ත්වයට හානියක් නෙවෙයි. ඒ නිසා සේවකයා අතරට සේවයා යා යුතුයි කියන යෝජනාව ඔබතුමන් කරන්නේ. සහකාර මහා කළමනාකාරතුමන් වෙතට මම එන්නේ. දැන් මෙතනදී කියවෙනවා ව්‍යාපාරය සංවර්ධනය කරනවා වගේම ව්‍යාපාරය ඊළඟ ලෙවල් එකට අරගෙන යනවා වගේම ව්‍යාපාරයත් එක්ක බැඳිච්ච සේවකයන් සංවර්ධනය කිරීම ඔවුන් ඊළඟ තලයට අරන් යාම පිළිබඳවත් ව්‍යවසායකයා හිතන්න ඕනේ කියලා. බැංකුවකට ඒ සඳහා දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද? සේවකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් සේවකයන්ගේ වෘත්තීය මට්ටම උසස් කිරීම වෙනුවෙන් බැංකුවකට පුළුවන් ද ව්‍යවසායකයෙකුට සහාය වෙන්න? ඇත්තෙන්ම
බැංකුව ඍජුවම දායකත්වයක් ලබා දෙනවා වෙනුවට විශේෂයෙන්ම වක්‍රව මේ සඳහා විශේෂ දායකත්වයක් ලබා දෙනවා. මම එහෙම කියන්නේ හේතුවක් තමයි යම්කිසි ආයතනයක ඉන්න සේවකයන්ට බැංකුව විසින් ඍජුවම ඒ සේවකයන්ගේ සුබ සාධන මට්ටම වැඩි කිරීම හෝ එහෙමත් නැත්නම් සංවර්ධන කටයුතු වලට දායක නොවනවා වෙන්නට පුළුවන්. හැබැයි අපි විශේෂයෙන් ලංකා බැංකුව විදිහට රාජ්‍ය බැංකුවක් විදිහට අපි වක්‍රව මේ සේවකයන්ගේ සුබ සාධන මට්ටම ඒ වගේම සේවකයන්ගේ තියෙන සංවර්ධනය වැඩි දියුණු කිරීමේ මට්ටම් වලට දායක වෙන අවස්ථා බොහොමයක්ම තියෙනවා. බොහෝ දුරට අපිට කියන්නට පුළුවන් මේ ආයතනයක සේවකයන් ගත්තාම අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඔවුන්ගේ මේ ජීවන තත්ත්වය උසස් කිරීමේ එක ක්‍රමවේදයක් තමයි ඔවුන්ගේ මේ තියෙන අධික වියදම් රටාවෙන් බැහැර වෙලා යම්කිසි ඉතිරි කිරීමේ ක්‍රමවලට ඒ සේවකයන්ව හුරු කිරීම. මේක ව්‍යවසායකයෙක්ගෙත් එක්තරා විදිහේ වගකීමක් වෙනවා. මොකද යම්කිසි සේවකයෙක් තමන්ගේ ආයතනයේ ඉන්න සේවකයෙක් අධික ලෙස වියදම්කාරී ජීවන තත්ත්වයකට යොමු වෙලා ඉන්නවා නම් මම හිතන්නේ ඒක වක්‍රව තමන්ගේ ආයතනයටත් බලපානවා. මොකද අර රඳවා ගැනීමට ඒ කාරණයක් සමහර වෙලාවකට බාධාවක් වෙනවා. මොකද කොච්චර වැටුපක් හොඳ වැටුපක් ගෙව්වත් මේ සේවකයාට නෑ මනා ෆයිනෑන්ෂියල් ඩිසිප්ලින් එකක්. කියන්නේ මූල්‍ය කළමනාකරණයක් නෑ. ඒ නිසාම සමහර වෙලාවට මේ ආයතනයේ සේවකයන් රඳවා ගැනීමේ අපහසු තත්ත්වයන් තියෙනවා. ඉතින් බැංකුවක් විදිහට අපගේ තියෙනවා විශේෂයෙන්ම වයස් මට්ටම් වලට එතෙන් ගියාම කාන්තාවන්ට විශේෂිත වූ විවිධ වෘත්තීයන්ට ගැලපෙන විදිහේ මේ විවිධ ඉතුරුම් යෝජනා ක්‍රම රාශියක්. හැබැයි මෙතෙන්දී එක දෙයක් මතක් කරන්නට ඕනේ ව්‍යවසායකයන්ට හිතනවා වෙන්නට පුළුවන් මේ කටයුතු කරන්නටත් බැංකුවට ඇවිල්ලා සේවකයන්ට ඉඩ දුන්නොත් කොහොමද මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ කියන ප්‍රශ්නේ. ඇත්තටම ඒකට කිසිම මං හිතන්නේ බාධාවක් කරගත යුතු නැහැ. අපගේ ළඟම තියෙන ශාඛාවකට ගිහිල්ලා ඒ කතා කරොත් ඒ කළමනාකාරතු ලංකා බැංකු ශාඛාවට ගිහිල්ලා කතා කරොත් අපට පුළුවන් ඔබගේ සේවා ස්ථානයට ඇවිල්ලා ඔබගේ ගිණුම් විවෘත කරලා දීලා මේ ඉන්න සේවකයන්ගේ ඕනෑ නම් යම්කිසි දවසක මාසයකට හෝ මාසයකට දෙවතාවක් වගේ ඒ ව්‍යාපාර ස්ථානයටම පැමිණලා ඒ මුදල් තැන්පතුත් බාර අරගෙන ඒ සේවාව ලබා දෙන්න. මම හිතන්නේ ඒක එතකොට අපේ තියෙන ඔන්ලයින් බැංකු කටයුතු මේ සේවකයන්ට ඒවා ලබා දුන්නු. ඔවුන්ට පුළුවන් බැංකුවට එන්නට ඕනේ නැහැ තමන්ගේ කටයුතු කරගන්න. අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ තිබුණා පාසල් ඉතුරු මේකක ලංකා බැංකුවත් එහෙම පාසල් ඉතුරු මේකක ගණනාවක් ආරම්භ කළා අපිත් එක්කම කරපු URL වැඩසටහනත් එක්ක. හැබැයි ආයතනවල නැහැනේ එහෙම ඉතුරු මේකක. දැන් ඔය ඔබ කියන්නේ ජංගමව එහෙම ඉතුරු මේකක් හදන්න අපිට අපගේ ජංගම රත පවා තියෙනවා. ජංගම රත නැතිනම් අපිට පුළුවන් මේ බැංකුවේ ඉන්න ආයතනයේ බැංකු කළමනාකරු හෝ යම්කිසි ඒකට මාකටින් ඔෆිස් කෙනෙක්ව දාලා ඒ ස්ථානයට ගිහිල්ලා ඉතිරි කිරීම් ගිණුම් විවෘත කරලා දීලා ඒ ඔන්ලයින් බැංකු පහසුකම් ලබා දීලා මේකෙන් ඇත්තටම සේවකයාගේ කාලය අපත යන්නේත් නැහැ. ඔවුන් සේවා කියන්නේ ව්‍යවසායකයටත් මේක පහසුවක්. එතකොට ඔවුන්ගේ බැංකු කටයුතු කරලා දීමේ සම්පූර්ණ වගකීම ලංකා බැංකුවට බාර ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් හිතන්න සාමාන්‍ය සේවකයෙක් තමන්ගේ ආයතනයට ආවට පස්සේ ඔවුන්ට සිහින තියෙනවා. මේ සිහින සමහර සිහින තමයි ගියක් හදා ගන්නවා වෙන්නත් පුළුවන්. නැත්නම් வாහනයක් ගන්න එක නැත්නම් පර්සනල් ලෝන් එකක් තමන්ගේ දුවා දරුවට ඒ අධ්‍යාපන කටයුතු සඳහා ණය මුදලක් ලබා ගන්නවා. මේ ණය මුදල් ක්‍රමවේද රාශියක් බැංකු සතුව තියෙනවා. ඉතින් මම ව්‍යවසායකයන්ට පැහැදිලිව කියන්නට කැමති ගිණුමක් මේ එම්ප්ලොයිස්ලා වෙනුවෙන් ගිණුම් විවෘත කරලා ඔවුන්ගේ තියෙන ඒ පඩිය ඔවුන්ගේ තියෙන ඒ වේතනය ලංකා බැංකුවට රූට් කරොත් එව්වොත් යම්කිසි කාලයක් ඒ ගනුදෙනුකරු හෝ සේවා එම්ප්ලොයි වැඩ කරොත් ඒ ලංකා බැංකුවත් එක්ක අපිට පුළුවන් ඒ ණය පහසුකම් ලබා දෙන්නට ඉතාමත් කාර්යක්ෂම නිවසක් තනා ගන්නට එහෙම නැත්නම් යම්කිසි පුද්ගලික ණය මුදලක් ලබා ගන්නට এডুকেෂන් පර්පස් ඒ කියන්නේ ළමයිගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඒ විතරක් නෙමෙයි දැන් යම්කිසි සේවකයෙක්ගේ දැනුම හා කුසලතාවය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය වන නිපුණත්වය පවා ලබා ගැනීමට උනත් ණය මුදල් අපට ලබා දෙන්නට පුළුවන්. අර මම ප්‍රකාශ කළ විදිහට ඒ ගිණුම් විවෘත කරලා ඒ වැටුප් ඒ ගිණුම් වලට බැර කරනවා නම් ඉතින් ඒ වගේ කටයුතු අපිට කරන්නට හැකියාව තියෙනවා. වෙන විදිහකට කිව්වොත් ව්‍යවසායකයාගේ යහපත් මූල්‍ය කළමනාකරණයේ ප්‍රතිලාභ සේවකයන්ට බෙදා දෙන්න බැංකුවට මැදිහත් වෙන්න පුළුවන්. පැහැදිලිවම ඒ සඳහා අපට මැදිහත් වීමේ දැඩි වමනාවක් තියෙනවා. මොකද සේවකයන් හොඳින් හිටියොත් තමයි මේ ආයතන
ආයතනයක් දුවන්නේ සේවකයන්ගේ සුබ සාධනවලට සේවකයන්ගේ සිහින සැබා කරගන්න අපිට දිය හැකි දිය හැකි ක්‍රම බොහොමයක් තියෙනවා. ඒ සඳහා ලංකා බැංකුව අප කැප ඉන්නවා. ආර්ථික හයියට අමතරව ව්‍යවසායකයෙකුට තමන් යටතේ සේවය කරන සේවකයෙකුත් එක්ක ඇති කරගන්න පුළුවන් තව බැඳීම් තියෙනවනේ. අපි කියමුකෝ අර වෘත්තීය නිපුණත්වය කියන වචනේ ඔබතුමන් පැහැදිලි කළා. අර පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් තියෙනවා. එතකොට නොපුහුණු ශ්‍රමිකයෙක් අපි බඳවා ගන්නවා. හැබැයි මේ නොපුහුණු ශ්‍රමිකයාව හැමදාම නොපුහුණු ශ්‍රමිකයෙක් ලෙස තියා ගන්නවද? එහෙම නැත්නම් ඔහු පුහුණු ශ්‍රමිකයෙක් බවට පෙරලනවද කියන තීන්දුව තියෙන්නේ ව්‍යවසායකයා තේනේ. එතනදී සමහර විට සමහර ව්‍යවසායකයෙක් හිතන්නේ මෙයා ඉගෙන ගත්තොත් මටත් වැඩේ දෙයි කියලා. හැබැයි ව්‍යවසායකයා නිවැරදිව මානව සම්පත කළමනාකරණය කරනවා නම් ඔහුගේ ආකල්පය කුමක් විය යුතුද? ඔහු ඒ සමග කටයුතු කළ යුත්තේ කොහොමද? ඇත්තෙන්ම මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් තියෙනවා. මම අර මුලින් සඳහන් කළා මුල් අවධියේදී ව්‍යවසායකයාට යම්කිසි අපහසුාවක් තියෙනවා නිපුණත්වයෙන් වැඩි සේවකයෙක් බඳවා ගැනීම. මොකද තාම ව්‍යාපාරය හොඳට ස්ටැබ්ලිෂ් වෙලා නැහැ, හොඳ නමක් නැහැ, ඒ වගේ ප්‍රශ්න. නමුත් මම මෙතනදී සඳහන් කරන්නට ඕනේ නිපුණත්වයටත් වඩා වැදගත් වෙන කාරණයක් තියෙනවා. හොඳ ආකල්ප ඇති මිනිසෙක් ව්‍යාපාරයට බඳවා ගතහොත් කෙටි කාලයක් ඇතුළත අපිට මේ නිපුණත්වය ලබා දිය හැකි ක්‍රමවේද ගණනාවක් තියෙනවා. නිපුණත්වය නැතත් ආකල්ප ඕනෑකම. ප්‍රධානම දේ තමයි නිපුණත්වය සහ ආකල්පයන් දෙකම තියෙනවා නම් වඩාත් හොඳයි. නිපුණත්වය ඇති සේවකයෙක් බඳවා ගැනීමේ යම්කිසි අපහසුවක් තියෙනවා නම් හොඳ වැඩ කළ හැකි වැඩ කිරීමට උවමනාව දක්වන ආකල්ප ඇති සේවාදායකයෙක් ලබා ගත්තොත් අපිට ඔහුව ඉතාම ඉක්මනින් මේ ආයතනයට හුරු කරලා ඒ නිපුණත්වය ලබා දෙන්න පුළුවන්. ඒ නිපුණත්වය ලබා දෙන්න ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුත් මම කිව්වා on the job training එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි ආයතනයක යම්කිසි පුහුණුවක් ලබා දෙනවා වෙන්නට පුළුවන්. හැබැයි එතනදී සමා වෙන්න බාධා කරාට එතනදී නැවත ව්‍යවසායකයා දෙපාරක් හිතන තැනක් තියෙනවා. මගේ ව්‍යාපාරයේ ඊළඟ සංවර්ධනය සඳහා ආයෝජනය කරන්න තියෙන මුදල් මම මොකටද මේ තව කාට හරි පුහුණු කරන්න එහෙම නැත්නම් උගන්වන්න ඒක ආයෝජනය කරන්නේ මම මොකටද යාව තව ට්‍රේනින් එකකට යවන්නේ ඒක එයාගේ කාලය මට අහිමි වෙනවා දෙක මුදල් වැදගත් ප්‍රශ්නයක් අද මුළු ව්‍යවසායකයන් තුල තියෙන බැරෑරුම්ම කුකුස තමයි යෝග මම මානව සම්පතට යොදවන මුදල ආයෝජනයක්ද වියදමක්ද කියන ප්‍රශ්නය මේකට පැහැදිලි උත්තරයක් දෙන්න තියෙනවා නම් කෙටි කාලීනව වියදමක් තමයි. නමුත් දීර්ඝ කාලීනව කතා කරද්දී පැහැදිලිව මේක ආයෝජනයක් විදිහට දකින්නට හුරු වෙන්න ඕනේ. හේතුව තමයි ඔබ යම්කිසි විදිහකින් හිතන්න ඔබට පුහුණු ශ්‍රමයක් මේ ආයතනය තුල නැහැ. ඔබ මේ ආයතනය තුලට යම්කිසි පුද්ගලයෙක් බඳවාගෙන නුපුහුණු සේවකයෙක් ලෙසම සංවර්ධනය නොකර ආයතනය තුල තබා ගැනීමම ඔබට අධික පිරිවැයක් යනවා. ඔහු සම්පත් හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඔහු සම්පත් පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඔහු ගන්න තීරණ නිවැරදි තීරණ නොවෙන්නට පුළුවන්. ඒ වගේ කරුණු කාරණා ගණනාවක් වෙනවා පුහුණුව හා සංවර්ධනය කියන කාරණා දෙක සේවකයාට ලබන්න දුන්නොත්. ඒකත් පිරිවැයක් වෙනවා. ඒක අරිට වඩා පිරිවැයක්. තමන් කෙටි කාලයක් තුලදී මේ පුද්ගලයාට හොඳ පුහුණුවක් ලබා දීලා on the job training එකක් ලබා දීලා තමන්ගේ ආයතනයට වැඩදායී පුද්ගලයෙක් විදිහට සම්බන්ධ කර ගැනීමට යනවට වැඩි පිරිවැයක් දරන්න වෙනවා නුපුහුණු සේවකයෙක් ආකල්ප වලින් හොඳ නැති සේවකයෙක් ආයතනය තුල දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම. ඒ නිසා මුලින්ම අර ඔබ කියු ප්‍රශ්නේ මම හිතන්නේ ඔබ දැනගෙනම තමයි මගෙන් අහන්නත් ඇත්තේ. ඒ ආකල්පෙන් නම් බැහැර විය යුතුමයි. මේ මානව සම්පත අභිවර්ධනය කිරීමට යන මුදල තනිකරම ආයෝජනයක්. ඒක මම කියන දෙයක් නෙමෙයි. ඒක පොදු පිළිගැනීමක්. නමුත් විවිධ ව්‍යාපාරවල මේවට අත්දැකීම් බොහොමයක් තියෙනවා. හැබැයි පුහුණුව අරගෙන ඊට පස්සේ ගියොත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි කියන්නේ මේ අවදානම අපි ගත යුතු වෙනවා. මොකද ඕනෑ ඒක තමයි පුහුණුව අරගෙන ගියොත් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ පුහුණුව අරගෙන ගියොත් නෙමෙයි. හොඳ පුහුණු සේවකයා ව්‍යාපාරය තුල රඳවා ගන්න. පුහුණුව අරගෙන ගියොත් ඒක ව්‍යවසායකයාගේ ප්‍රශ්නයක්. ව්‍යවසායකයා ඒ වෙලාවේ යම්කිසි විදිහකින්
ඒක තමයි අපි කියන්නේ මැනේජ්මන්ට් කියන අර්ථය තුලම මේ මානව සම්පත තියෙනවා කියන එකට ඕක අර වචන ටික කඩලා අපි කියනකොට මැනේජ්මන්ට් අන්තිම අකුර T අකුර ටැක්ෆුලි කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ උපායශීලී මානව සම්පත් කළමනාකරණය කියන්නේ මිනිසාව උපක්‍රමශීලීව කළමනාකරණය කිරීම කියලා කියනවා. පුහුණුව අරගෙන ගියොත් එහෙනම් ටැක්ෆුලි අපි ඇත්තටම ව්‍යවසායකයා මේ මානව සම්පත කළමනාකරණය කරන්නේ නැහැ. පුහුණුව සේවකයා හොඳින් රැකබලාගෙන ආයතනයේ හැකිතාක් දීර්ඝ කාලයක් තමන්ගේ ආයතනයට වැඩදායී සහ ආයෝජනයක් ලෙස තබා ගැනීම තමයි ව්‍යවසායකයාගේ පරම අභිලාෂය වන්නට ඕනේ. මේක අභියෝගයක්. මේක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අභියෝගය ජයගන්නේ කොහොමද? ඒ සඳහා තවත් මඟ පෙන්වීම් දිරිදීම් කරන්න අපි ලෑස්ති. ඊට කලින් අපිට අවසර දෙන්න කෙටි විරාමයකට යලිත්. මේ නිමල් එළවලු සහ පළතුරු ව්‍යාපාරිකයෙක්. ශානිකා බතික් රෙදිපිලි ව්‍යාපාරිකාවක්. මහේන්ද්‍ර කුළුබඩු අපනයන ව්‍යාපාරයක් කරනවා. මේ තුන් දෙනාම තමන්ගේ ව්‍යාපාර ලෝකයට ගෙනියන්න විශ්වාස කරේ එකම තැනක්. ඒ ලංකා බැංකුව. අවමල්ලිය කියවිලි. ජාත්‍යන්තර ගෙවීම් පිළිබඳ විශේෂඥ උපදෙස්. කාර්යක්ෂම සහ කඩිනම් බැංකු පහසුකම් සමගින් අපනයන වෙළඳපොළ සම්බන්ධීකරණ සේවා. ආකර්ශනීය පොලි සහ විනිමය අනුපාතත ඇතුළුව සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන අපනයන සේවා දැන් එකම වහලක් යට. BOC එක්ස්පෝර්ට් සර්කල් ලංකා බැංකුවෙන්. රැකියා කරන්න නොවෙයි තවදුරටත් රට ඉල්ලා සිටින්නේ රැකියා මවන්නන් ව්‍යවසායකයන්. ඒ නිසාම තමයි ව්‍යවසායකයන් තනනු පිණිස ව්‍යවසායකත්වය පිළිබඳ කැමැත්තක් ඇති අය ව්‍යවසායකත්වය සඳහා ඔසවා තබනු පිණිස පටන්ගත්තු ව්‍යවසායකයන් ඊළඟ තලයට ඔසවා තබනු පිණිස නෙතෆම් රේඩියෝවත් ජාතියේ මහා පහන්ටැඹ ලෙස ලංකා බැංකුවත් එකට එකතු වෙලා ව්‍යවසායකයන් බලගන්වන ජාතික මෙහෙයුම ආරම්භ කරන්නේ. ඒකේ රේඩියෝ ප්‍රකාශනය තමයි නෙතෆම් අන්ලිමිටඩ් කනපිට සංවාද සභාව. අද මේ සංවාද සභාවේදී ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර ආයතනික සබඳතා මාධව දිසානායක මහත්මයාත් ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය මහත්මයාත් එක්කත් අපි කතා කරමින් ඉන්නේ ව්‍යවසායකයන් මුහුණ දිය හැකි මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ගැටලු වලට අදාළව. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන්ට යම් එකතු කිරීමක් කරන්න තියෙන බව කිව්වා. අර අපි කතා කරමින් හිටපු මාතෘකාව ගැන පුහුණු කරන්න කියලා යෝජනා කළාට සංවර්ධනය කරන්න කියලා යෝජනා කළාට සේවකයාව එහෙම සංවර්ධනය වෙන පුහුණු වෙන සේවකයා දාලා ගියොත් මොකද කරන්න කියන එකට. ඒත් එක්කම මට කියන්න දැන් සේවකයන් අතර ඉන්න පුළුවන්නේ විවිධ ආකල්ප මට්ටම් වල අය, විවිධ කුසලතා මට්ටම් වල අය, විවිධ දැනුම මට්ටම් වල අය. මේ එක එක්කෙනාව කොහොමද අපි කළමනාකරණය කරන්නේ? ඔවුන්ට ඕන එකක් කරන්න දීලා පැත්තක් බලාගෙන ඉන්නවද? වැරදුනාම ගිහිල්ලා දෙක තුනක් කියනවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි විනය පියවරක් ගන්නවද? එතනින් එහාට හොඳට කරන කෙනාව අග යන්න හෝ වැරදි වළක්වන්න කළ හැකි දේවල් තියෙනවද? ඔව් ඇත්තටම මිනිස්සු විවිධයිනේ. එක වගේ දෙන්නෙක් නෑ. දැන් තරිඳු වීරසිංහලා එකයි මේ ලෝකෙට ඉන්නේ. එකෙක් ඉඳලත් මෙහෙමනම් දෙන්නෙක් හිටියන කොහොම තියෙයිද? එතකොට අපි දෙන්නෙක් නෑ එක ජාතියේ. ඒ නිසා ආයතනයක සේවකයෝ 100ක් ඉන්නවා නම් 100 විදිහක්. ඒකට තමයි අපි කිසියම් ආයතනානුබද්ධ කළමනාකරණ පරිචයන් අවශ්‍ය වෙන්නේ. personalized practices නෙමෙයි institutionalized practices. හැබැයි සුළු ව්‍යාපාරවල ඒක අපහසුයි. ඕන මැනේජර්ගේ අතේ තමයි ඔක්කොම තියෙන්නේ. ඕන මැනේජර්ට තමයි මේ පක්ෂපාතීකම සේවකයෝ දක්වන්නේ. එයා වෙනස් වෙලා දෙවනි ව්‍යවසායකත්ව පරම්පරාවට එනකොට ඒ පක්ෂපාතීකම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එක දෙයක් තමයි අපිට කරන්න පුළුවන් මේ සේවකයෝ විනය විෂමාචාරවලට යොමු වෙලා අමාරුව වැටිලා කාර්ය සාධනයත් අඩු වෙලා ආයතනයට හානියක් වෙන්න කලින් ඒවා වළක්වා ගැනීම සඳහා යම්කිසි විනය ක්‍රමයක් හදාගන්න පුළුවන්. ඒවා මහා ලොකුවට පොත්වල ලියලා බෝඩ් වල ඇප්‍රූව් කරන්න ඕනේ නැහැ. ඒවට අපි කියනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල හදාගෙන ඉනවා ධර්මතා, norms, not rules and regulations, but norms කියලා જાතියක් තියෙනවා. ඒවා ලොකු ව්‍යාපාරවලත් තියෙනවා. ඒ norms අපි පොදුවේ පිළිගන්නවා. ඒ පිළිගැනීම ඇති කරන්න ඒවා සංනිවේදනය කරන්න ඕන. ඊළඟට ඒ norms හරි ඒ rules හරි කැඩුවොත් මොකද්ද ලැබෙන punishment එක කියන එකත් සංනිවේදනය කරන්න ඕන. ඉතින් අපි කියනවානේ සේවකයන්ගෙන් වැඩ ගන්නකොට කැරට් න්‍යාය පාවිච්චි කරන්නත් පුළුවන්, වේවැල් න්‍යාය පාවිච්චි කරන්නත් පුළුවන්. මොනවද කැරට්? rewards. ප්‍රතිලාභ දීමෙන් සේවකයා අභිප්‍රේරණය කරලා වැඩ ගන්නත් පුළුවන්. වේවැල් දඬුවම් පෙන්වීමෙන් බියවද්දා වැඩ ගන්නත් පුළුවන්. ආසියානු කලාපයේ කරපු පර්යේෂණ තියෙනවා. කනපිටම තමයි අපේ රටේ වැඩියෙන් වැඩ කරන්නේ කැරට් නෙවෙයි. වේවැල වැඩ කරන්නේ.
ඒ කියන්නේ ප්‍රතිලාභ ලබා දීමෙන් සේවකයා අභිප්‍රේරණය කරනවට වඩා ඵලදායි දඬුවම පෙන්වීමෙන් වරදින් වළක්වා ගැනීම කියන එක. පාරෙත් එහෙමනේ. දැන් කල ලයිට් එකක් ගාව රතු ලයිට් එක පත් වුණත් සමහරු දානවා වාහනේ ඉතර පොලිසියෙන් නැත්තම්. එහෙනම් සොයන් විනයක් නැහැනේ. ලයිට් එකට අවනත වෙලා නැහැනේ. ඒ නිසා මේ ප්‍රිවෙන්ටිව් ඩිසිප්ලින් කියන එක වරදක් වෙලා සේවකයා වලේ වැටිලා රැකියාවත් අහිමි වෙලා ආයතනයටත් ඩැමේජ් වෙන්න කලින් මේක වළක්වා ගැනීම සඳහා මේ වගේ විනය පද්ධතියක් හදාගන්න පුළුවන්. මහ දේවල් නෙමෙයිනේ. වැඩට එන්න ඕන කීයටද? ඊළඟට කෑමට යන්නේ කීයටද? පාරිභෝගිකයන්ට සලකන්න ඕන කොහොමද? පාරිභෝගිකයන්ගේ ගැටලුවකට තමාට පිළිතුරු දිය නොහැකි නම් කාටද යොමු කරන්න ඕන ආයතනේ? වැඩ ඇරෙන්නේ කීයටද? ආයතනයේ උපකරණ පරිහරණය කරන්නේ කොහොමද? අනිත් සේවකයොත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? මේ ලොකු රොකට් සයන්ස් නෙමෙයි. මේ වගේ කිසියම් සරල යහ පරිචයන් ටිකක් විනය පටිපාටියක් නෝම්ස් විදිහට හදාගන්න පුළුවන්. කොලේක ලියලා අත්සන් කළා නොවෙන්න පුළුවන්. මේවා ගෙවල් වලක් තියෙනවා. ගෙවල් වලක් තියෙනවා ෆැමිලි නෝම්ස් කියලා જાතියක්. උදාහරණයක් හිටියට ගෙදරට කවුරු හරි ආවොත් අපි නැගිටලා ඉස්සරහට ගිහිල්ලා කතා කරනවා. ඉන්න පුටුවේ ඉඳන්ම අගෞරවයෙන් කතා කරන්නේ නැහැ. ගෙදරට ආපු කෙනෙක් යනවා නම් අපි යත් එක්ක පිටිපස්සෙන් අඩුතරමේ දොරකොඩ ළඟටවත් යනවා. සමහරු ගේට්ටුව ළඟටත් යනවා. ඒ පුද්ගලයාත් එක්ක. මේවා නෝම්ස් ඒවා පොත්වල ලියලා නැහැ. දුරකථන ඇමතුමක් ආවොත් ටීවී එක දාලා තියෙන වෙලාවක ටීවී එක වහලා අපි කතා කරනවා. මේ ෆැමිලි නෝම්ස් නේ. ඒ වගේ ව්‍යාපාරවලටත් නෝම්ස් හදා ගන්න පුළුවන්. ඒකට වෙහෙස විය යුත්තේ ව්‍යවසායකයා. මොකද එයාගේ බිස්නස් එක. ඒ නෝම්ස් සේවකයෝ ආදරෙන් වැළඳ ගන්නවා. ඒවා මනවින් sannivedanaya වුණොත් ඒවා ප්‍රැක්ටිස් කරලා පෙන්නුවොත්. දැන් අපි කියන්නේ උදාහරණයක් දෙන එක හරි ලේසි. උදාහරණයක් වෙන එක අමාරුයි. easy to give an example, difficult to be an example. ව්‍යවසායකයා ආදර්ශයෙන්ම ඒක පෙන්නනකොට ඒක සේවකයෝ වැළඳ ගන්නවා. අනිත් පැත්තෙන් ඔබ ප්‍රශ්නේ තව කොටසක් ඇහුවානේ. දැන් මේ සංවර්ධනය කරන්න බයයි මේගොල්ලෝ යනවා. එහෙම ගිහිල්ලා තරංගයක් ඇති වෙයි කියලා. තරංගකරුවන් සතුරන් නෙවෙයි. ඒක ව්‍යවසායකයාගේ මනසේ තියෙන්න ඕන. සතුරෝ කියලා වෙනම જાතියක් ඉන්නවා. ව්‍යාපාරයක කර්මාන්තයේ ඉන්න තරඟකරුවෝ කියන්නේ සතුරෝ නෙමෙයි. ඒ නිසා කම්පිටිටර්ස්ලව ගන්න ඕන. අර අපි අද කියන්නේ කම්පිටිෂන් එක දැන් ඉවරයි. දැන් මේ තියෙන්නේ කෝපිටිෂන් එක. කෝපරේටිව්ලි කම්පීට්. අපි සහයෝගී තරඟයක තමයි යෙදෙන්නේ ආයතන. අපිට කම්පිටිෂන් කියන ඊරායක දැන් ගිහිල්ලා ගොඩක් කල්. ඒ නිසා සහයෝගීතාවයෙන් කර්මාන්තයේ තරඟ කරන විදිහට සේවකයෝ සංවර්ධනයේදී පසුබිම හදන්න ඕන. නිදසුනක් මෙහෙම. මට අත්දැකීම් තියෙනවා. එක සර්විස් සෙන්ටර් එකක දක්ෂ ගෝලයෝ හිටියා. මේ ව්‍යවසායකයා යටතේ වැඩ කරපු සේවකයෝ 15ක් විතර. සේවකයෝ දෙන්නෙක් මෙතනින් කඩාගෙන ගියා. හැබැයි ගියේ හරි ලස්සන විදිහට. මේ පැදුරටත් නොකිය ආයි එන්න බැරි වෙන්න නෙමෙයි ගියේ. බොස් බොහොම ස්තුතියි අපිව සංවර්ධනය කෙරුවට. අපි වෙනුවට දෙන්නෙක් ගන්න. අපි ගිහිල්ලා බිස්නස් එකක් පටන් ගන්නවා. මාසෙකට කලින් කිව්වා බොස්ටත් දෙන්නෙක් ගන්න දැන් කල් තියෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා තව සර්විස් සෙන්ටර් එකක් දැම්මේ නැහැ. දැම්මොත් මොකද වෙන්නේ? ලොකු තරඟයක්. එතකොට පාරිභෝගිකයෝ බෙදෙනවා මේ දෙගොල්ලෝ අතර. දෙගොල්ලම ලොස් වෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා දැම්ම ලුබ්‍රිකන්ට් ෂොප් එකක්. අර ඔයිල් වර්ග ඒවා ගෙනල්ලා විකුණන එකක්. ඊට පස්සේ තව මාස 6කින් තව ගෝලෙක් ඉවත් වෙලා ගියා බොස්ගේ අනුමැතියට යටත්ව. මේ බොස් මෙයාව සංවර්ධනය කරපු විදිහ හරි ෂෝක්. එයා ගිහිල්ලා දැම්මා මේ සර්විස් සෙන්ටර් එක කිට්ටුවම මේ ගරාජ් එකක්. ඔය මේ මොනවද අපි කියන්නේ බ්‍රේක් බයින් වුණාම හදන ඒ වගේ ගරාජ් වැඩ කරන තැනක්. එයාත් තව ගෝලියෝ 10 දෙනෙකුට විතර දැන් රස්සා දීලා තියෙනවා. අන්න ඒකයි අර මම මුලදිම කිව්වේ පළවෙනිම අඩපැයේදී ව්‍යවසායකයා තනන්නේ තවත් ව්‍යවසායකයන්. අද අපේ රටට අවශ්‍ය ව්‍යවසායකත්ව සංස්කෘතියක්. දැන් මහා කළමනාකාරතුමාට හොඳටම අත්දැකීම් ඇති මටත් වඩා කැපැසිටි එක තියෙන හැම වෘත්තිකයෙකුටම අද අපි කියනවා බිස්නස් එකක් පටන් ගන්න කියලා. ඒකට කියන්නේ සමාන්තර ව්‍යවසායකත්වය කියලා. අපේ රටේ කාර්මික නීතිය හැටියට රස්සා දෙකක් කරන්න බෑනේ. පර්මනන්ට් ජොබ් එකක් කරන ගමන් තව ජොබ් එකක් ඇක්සෙප්ට් කරුවොත් බරපතල විසමාචාරයක්. ආයතන සංග්‍රහය හැටියට කෙලින්ම රස්සාවෙන් එළියට දාන්න පුළුවන්. ඒ නිසා කාටවත් රස්සා දෙකක් කරන්න බැරි වුණාට අර conflict of interest එන්නේ නැති වෙන්න වෘත්තිකයන්ට ව්‍යාපාර පටන් ගත්තා. ඒක chartered accountants ලා audit firm run කරනවා. එතකොට මේ හැකියාව තියෙන අය කන්සල්ටන්සි ෆර්ම්ස් වෙන්න පුළුවන්. ඒවා නිෂ්පාදන ව්‍යාපාර සේවා සපයන ඕන පැත්තක්. අපරාධයේ එහෙම හැකියාව තියෙන වෘත්තිකයෝ රස්සාවට විතරක් කොටු කරලා තියෙන එක.
අන්න ඒකයි අපේ රටට මෙතන එහෙම වෙන්නේ. මෙතන මට තව පොඩි දෙයක් පැහැදිලි කරන්න. දැන් සේවක මණ්ඩලයක් ගත්තොත් ඔය සේවක මණ්ඩලයේ තියෙන පුළුවන්නේ විවිධ හැකියාවන් ඉන්න අය, විශේෂ හැකියාවන් නම් සමහර විට ඔහු හෝ ඇය සේවයට අදාළව කරන දේට නිපුණයි. ඊට අමතරව තවත් නිපුණතාවන් තියෙන්න පුළුවන්. ව්‍යවසායකයෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්න ඕනේ කොහොමද? අවශ්‍ය තැනකදී ප්‍රයෝජනයට ගත යුතුයි. ඒවට අපි කියන අනුපූරක ගැලපීමක්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මියුසිකල් බෑන්ඩ් එකක් කරනවා අපි. 10 දෙනෙක් එකතු වෙලා. මේක හොඳ බිස්නස් එකක් නේ. අද මියුසිකල් බෑන්ඩ් එකක් කරනවා. මේක ඇතුලේ ඉන්නවා නටන්න පුළුවන් දෙන්නෙක්. සින්දු කියන්න පුළුවන් 3 දෙනෙක්. හොඳට ඩෙකොරේෂන් කරන්න පුළුවන් තව දෙන්නෙක්. හොඳට ස්ටේජ් සෙටප් වලට එක්ස්පර්ට්ලා. දැන් ඉතින් මේගොල්ලෝ මියුසිකල් බෑන්ඩ් එක විතරක් ප්ලේ කරනවට අමතරව මේ කට්ටියට ව්‍යවසායකත්ව උපාඥානිය තියෙනවා නම් කෙලින්ම ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකකට ගිය හැකිනේ. අන්න එතන තමයි ව්‍යවසායකත්ව ඉව තියෙන්නේ. අපි තුල නිදා සිටින මහා යෝධයා අවදි කරගන්න ඕන සේවකයොත්. අපි දැන් ඔන්ටර්ප්‍රීනියර්ෂිප් එකේ කතා කරුවා ඉන්ටර්ප්‍රීනියර්ෂිප්. ඉන්ටර්නල් එම්ප්ලොයිස් ආർ ලයික් ඔන්ටර්ප්‍රීනියර්ස් කියලා. ඒක තවත් එහා ගිහිල්ලා වෘත්තිකයොත් හැකියාව තියෙනවා නම් මූල්‍ය හැකියාව සහ අවබෝධය ඒගොල්ලෝ ව්‍යවසායකයෝ විය යුතුයි. එතකොට තමයි රට ඉස්සරහට යන්නේ. ඒ නිසා ගෝලයෙක් හදන්න බය වෙන්න එපා අපේ ව්‍යවසායකයෝ. අනුපූරක විදිහට හදන්න. ආදේශක තරඟයක් ගේන්න නෙමෙයි. අනුපූරක විදිහට ගෝලයෝ හදන්න. එතකොට දෙගොල්ලොම ඒකෙන් වාසි ලබනවා. ඒක තමයි රහස. නැත්නම් අපිට කවදාවත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් රටේ හදාගන්න වෙන්නේ අපි ගෝලියෝ හදන්න බය වුණොත් එහෙම. සමහර විට සමහර කෙනෙක් මේ ව්‍යවසායකයෙක් විදිහට පටන් ගන්න බය වෙන්නේ සහකාර මහා කළමනාකාරතුමනි මේ සේවකයන්ගෙන් එන මැසිවිලි හින්දාම. එක වෙලාවකට එක්කෙනෙක් ඇවිල්ලා මොකක් හරි කියනවා. තව වෙලාවකට තව කෙනෙක් ඇවිල්ලා මොනවා හරි කියනවා. දැන් මේ මැසිවිලි ටික කළමනාකරණය කරන්න ගිහින්ම ව්‍යවසායකයාට ව්‍යවසායය එපා වෙනවා. එහෙම නොවෙන්න නම් ව්‍යවසායකයා කොහොමද මේ තත්ත්වයන්ට මුහුණ දිය යුත්තේ? ඇත්තෙන්ම මේක අපි තේරුම් ගත යුතු තැනක් තියෙනවා. මම අර මුල්මයින්ම සඳහන් කරා මේ මානව සම්පත කියන සම්පත අනිකුත් සම්පත් වලට වැඩිය වෙනස්. දැන් භෞතික සම්පත් ගත්තොත් අපි මැෂින් එකකට නම් මැෂින් එක මේන්ටේන් කරේ නැතත් කරත් යම් කිසි කාල පරිච්ඡේදයක් සද්දයක් නැතුව වැඩ කරනවා. අපි එහෙමනේ සාමාන්‍ය ස්වභාවයේ මේ බිල්ඩිමට පේන්ට් එක වෙලාවට ගෑවත් නැතත් මේක ඉතින් තියෙනවා කවදාවත් මැසිවිලි නගන්නේ නැහැනේ. ඉතින් මේ මානව සම්පත කියන සම්පත එහෙම කළමනාකරණය කරන්න පුළුවන් කළමනා කරන ඒ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මොකද මේ මානව සම්පත හරි සජීවී. ඕනම දෙයකට ප්‍රතිචාර දක්වනවා. මේ හැඟීම් දැනීම් කියන ඒවා තියෙනවා. ඉතින් ඒ හින්දා මැසිවිලි කියනවට වඩා මේවා මම හිතන්නේ දුක් ගැනවිලි නේද? දුක් ගැනවිලි කියන කාරණේ. ඉතින් මේවා ස්වභාවයෙන්ම එන කාරණා. මොකද මේ මිනිස්සුන්ට සිතන්න පුළුවන්, මිනිස්සුන් ප්‍රතිචාර දක්වනවා, මිනිස්සුන්ට හැඟීම් දැනීම, තරහව, කෝපය ඒ කියන කාරණා තියෙන හින්දාම මේ දුක් ගැනවිලි කියන ඒවත් ව්‍යාපාරයේ මානව සම්පතේ ඇතිවෙලා තියෙන ඒක නිතින්ම එන දෙයක්. ඉතින් මොකද්ද මේ මැසිවිල්ලක් කියන එකක් මොකද්ද මේ දුක් ගැනවිල්ලක් කියන මේක සමහර වෙලාවට තමන්ගේ රාජකාරියට අයිති දෙයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ සේවා රාජකාරියට අයිති දෙයක්. ඒ කියන්නේ සමහර විට වැටුප පිළිබඳ, වේතනය පිළිබඳ හෝ වැටුප පිළිබඳ. එහෙම නැත්නම් මේ වැඩ තත්ත්වයන් පිළිබඳව. ඒ කියන්නේ වැඩ කරන තැනේ පහසුකම් නැහැ. අපි හිතමු නිකන් අපි කතා කරොත් AC නැහැ. එහෙම නැත්නම් සේෆ්ටි එක නැහැ. මේ වගේ විවිධ කමේවා gedara තියෙන ප්‍රශ්න නෙමෙයි. මේ මැසිවිලි gedara තියෙන ප්‍රශ්න නෙමෙයි. මේ ඒවා අදාළ වෙන්නේ මේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ප්‍රශ්න. සමහර සේවකයෝ ඉන්නවා අපි දන්නවා gedara තියෙන ප්‍රශ්නත් කියනවා තමයි. නමුත් ඒවා ඉතින් ව්‍යවසායකයාගේ පරිබාහිර සිද්ධීන් මේ මැසිවිලි එන්නේ ගොඩක් වෙලාවට මේ ආයතනයට සමගාමීව තමයි එන්නේ. ඉතින් මේවා ඇත්තටම අපිට කියන්නට ඕනේ මේ දුක් ගැනවිල්ලක් හෝ යම්කිසි දෙයක් සේවකයෙක්ගෙන් ආවට පස්සේ මූලිකවම අපි කළ යුතු දෙයක් තමයි මේ දෙයට හොඳින් ඇහුම්කන් දීම. මං හිතන්නේ ඒ දුක් ගැනවිල්ලක් විසඳීමට තියෙන ප්‍රබලම දෙයක් තමයි ව්‍යවසායකයන් වශයෙන් මේ මහා පරිමාණ ආයතන විවිධ ක්‍රම භාවිතා වෙනවා. නමුත් මම මේ කියන්නේ මේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල එහෙම දුක් ගැනවිල්ලක් ආවම මේ සේවකයාට හොඳින් ඇහුම්කන් දීමෙන් 50%කින් මේ ප්‍රශ්නය निराකරණය වෙනවා. මොකද ඕනම මිනිස්සෙක් විදිහට මානව සම්පත විදිහට කැමති යම්කිසි දෙයක් ප්‍රශ්නයක් ඇති වුණාට ඒ අහන බොස් කෙනෙක්
අහන අයිතිකරුවෙක් ඉන්නකොට ඒ දෙයට හරි කැමැත්තක් දක්වනවා. එතනින්ම සමහර වෙලාවට ප්‍රශ්නය විසඳෙනවා. ඉතින් කාලයක් යනවා තමයි. නමුත් යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණාට ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් ඒ ප්‍රශ්නේ විසඳෙනවා. අපි අර කියන්නේ අහන කෙනෙකුට විතරයි කියන්නේ. අහන කෙනෙකුට විතරයි කියන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ අහන්න කවුරුත් නැත්නම් ඊළඟට කියන්නේ ඒ වර්ක් ගෲප් එක ඇතුලේ මේවා කතා වෙනවා. ඊට පස්සේ තමයි අර අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් කිව්වේ මේවා ගිහිල්ලා මේ ලොකුවට කතා වෙලා මේවා ආකල්ප වශයෙන් පුපුරලා අර වෘත්තීය සමිති ලෙවල් එකට එන්නේ එතකොට. නමුත් මේවා ආයතනයේ ප්‍රධානියාම සාධාරණව ඇහුම්කන් දෙනවා නම් ඒවට විසඳුමක් දෙනවා නම් අන්න ඒ මැසිවිලි වලින් යම්කිසි ප්‍රමාණයක් විසඳිලා යනවා. හැබැයි ඒ විතරක් මදි. මේක උනන්දුවෙන් අහලා මේකට රැෂනල් ඩිසිෂන් එකක්, ඒ කියන්නේ තර්කානුකූල විසඳුමක් ලබා දෙන්නට ඕනේ. ඉතින් එහෙම කරොත් විතරයි සමහර වෙලාවට මේ මැසිවිලි තර්කානුකූල වන්නට පුළුවන්. ප්‍රකාශිත වෙන්නට පුළුවන්. තර්කානුකූල නොවන්නට වෙන්න පුළුවන්. කොහොම වුණත් දුක් ගැනවිල්ලක් අපි මුලින්ම ඇහුම්කන් දීලා ඒවට විසඳුමක් ලබා ගන්නවා විතරක් නෙමෙයි, හොඳ ව්‍යවසායකයෙක් අර දුක් ගැනවිලි ඇතිවීමට ප්‍රථම ඒවා දැනගෙන ඒවා निराකරණය කිරීමට කටයුතු යොදන්නට ඕනේ. ඒකට තමයි අර මැනේජ්මන්ට් බයි වර්කින් අරවුන්ඩ් කියලා කන්සෙප්ට් එකක් මෙතුමා කිව්වේ. අපි ව්‍යාපාරයේ වැඩ කරන පරිසරය තුරට තැන් වලට ගිහිල්ලා හැමදාම ගිහිල්ලා මේ මිනිසුත් සමග එකට ගැටිලා මිනිසුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරනවා නම් අන්න අර මැසිවිලි එන්නට ප්‍රථම අපිට දැනගන්නට හොඳ අවස්ථාවක්. දුක් ගැනවිලි එන්නට ප්‍රථම ඒවා දැනගන්නට හොඳ අවස්ථාවක්. එතකොට එම ප්‍රශ්න අර ඊළඟ ලෙවල්ස් වලට යන්නේ නැතුව එතනින්ම විසඳ ගන්න පුළුවන්. මේ මැසිවිලි ඉතාමත් සුළු මැසිවිලි. සමහර වෙලාවට සේවකයන් දෙන්නෙක් ඉන්නවා. සේවකයන් දෙන්නට දෙවිදියකට සලකනවා වෙන්නට පුළුවන්. ඒක මැසිවිල්ල. සමහර වෙලාවට රෑබෝල්ලා ගෙදර යන්න ක්‍රමයක් නැති වෙන්නට පුළුවන්. මැසිවිල්ලක ප්‍රධානකයි. ඉන්න තැනක් නැති වෙන්නට පුළුවන්. ඒ වගේ එකක්. ආහාර පාන ගන්න ළඟපාත තැනක් නැති වෙන්නට පුළුවන්. දිවා ආහාරයට තැනක් නැහැ. ওই වගේ ඒවා තමයි මැසිවිලි විදියට ඇවිල්ලා ලොකු ප්‍රශ්න බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් අපි ඒ හින්දා මේ මැසිවිලි ධනාත්මකව අරගෙන මේ දුක් ගැනවිලි ධනාත්මකව අරගෙන ඒවා විසඳන්නට කටයුතු කරන්න ඕනේ. ව්‍යාපාර ආයතන වල නොයෙකුත් ක්‍රමවේද භාවිතා වෙනවා මේ මැසිවිලි කරන්න. මම හිතන්නේ අපි කියනවා අර ඕපන් ඩෝ පොලිසි එකක් කියලා. මේවා මේ රූම් එකක ඉඳගෙන දොර අරගෙන කරන වැඩක් නෙමෙයි මේ ඕපන් ඩෝ පොලිසි එකක් කියලා. කියන්නේ ව්‍යවසායකයන්ට අනුගමනය කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි ඒක. ඕනෑම ප්‍රශ්නයක් තමන් ළඟට ඇවිල්ලා ඒ ප්‍රශ්නය සාකච්ඡා කරලා විසඳුම් ලබා ගන්නට සේවකයාට ඉඩ ප්‍රස්තාව සැලසීම තමයි ඒකින් කරන්නේ. ඒකින් සියලුම ගොඩක් ප්‍රශ්න අපිට විසඳ ගන්නට අවස්ථාව සැලසෙනවා. සහකාර මහා කළමනාකාරතුමන්ගෙන් කියවෙනවා එක වචනයක් මේ දෙන්නෙක්ට දෙවිදියකට සලකනවා. ඒකම මැසිවිල්ලක් වෙන්න පුළුවන්, දුක් ගැනවිල්ලක් වෙන්න පුළුවන්. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි, ව්‍යවසායකයෙක් තමන් යටතේ සේවය කරන හැමෝටම එක විදියට සලකන්න ඕනේද? නැත්නම් එක එක අයට එක එක විදියට සැලකුවට කමක් නැද්ද? එක එක අයට එක එක විදිහට සලකන්න බෑ ව්‍යාපාරයකදී. මොකද business is business, nothing personal. මගේ personal friendships වලදී නම් එක එක යාළුවට එක එක විදිහට සැලකුවට කමක් නැහැ. හැබැයි එක් එක් සේවකයාගේ හැකියාවන් වෙනස් නම්, ඔවුන්ගේ ධාරිතාවන් වෙනස් නම්, එතනට තමයි දැන් මම එන්න හදන්නේ. අපිට ඩිස්ක්‍රිමිනේෂන් එක එක විදිහට සලකන බෙදා වෙනකොට සැලකීම. එහෙම සේවකයෝ බෙදන්න පුළුවන් එකම නිර්ණායකයයි තියෙන්නේ. තමයි ඔබ කිව්ව එක කාර්යඵල. හැකියාව කියනවටත් වැඩිය කාර්ය සාධනය, performance. කාර්ය සාධනය ඊටාම හොඳ අය ඉක්මනින් ප්‍රමෝෂන් ගන්නවා. ඉක්මනින් සැලරි ඉන්ක්‍රිමන්ට්ස් ගන්නවා. ලොකු බෝනස් ගන්නවා. කාර්ය සාධනය ඇවරේජ් අය ටිකක් කල් ඉන්නෝ. ප්‍රොබේෂනරි පීරියඩ් තියෙනම් ඕවා ඉවර වෙන්න, ප්‍රොමෝෂන් එකකට නොමිනේට් වෙන්න, ඉන්ක්‍රිමන්ට් එකක් ගන්න. කාර්ය සාධන ඉතාමත් දුර්වල අය නම් ට්‍රේනින් යන්න වෙනවා, තව නිපුණතා සංවර්ධනය කරගන්න වෙනවා. පරිවාස කාලේ අපි නැවත දික් කරනවා. ඔය අපිට වැඩ පෙන්වන්න ඔන්න තව chance එකක් දෙනවා. ඒ නිසා අපිට මිනිස්සු මේ ජාතිය අනුව, ආගම අනුව, කුලය අනුව, මගේ හිතවත්කම් අනුව ව්‍යාපාරයක බෙදන්න ගියොතින් එතන තියෙන බිස්නස් එකක් නෙවෙයි. ඒ නිසා හරි ලස්සන වාක්‍යයක් මම කිව්වා, business is business, nothing personal. ව්‍යාපාරය ව්‍යාපාරයක් මිසක එතන මගේ මේ ගෙදර නෙමෙයි. කිසිම පුද්ගලික කාරණයක් එතන තියාගත්තොත් ව්‍යවසායකයා අසාර්ථක වෙනවා. ඒ නිසා සේවකයොත් එක්ක වැඩ කරද්දී සේවකයන්ට බෙදා වෙනකොට දෙවිදියකට සලකන්න පුළුවන්. මොකක් පදනම්වද? කාර්ය සාධනය මත පමණයි පදනම් වෙන්න අවශ්‍ය. එහෙම කාර්ය සාධනය මත පදනම්ව සමහර විට සමහර සේවකයෙක්ව අගය කරන අවස්ථා තියෙනවා. එහෙම අගය කරන්න පුළුවන් රුපියල් 7 වලින් විතරද? වැටුප වැඩි කිරීම විතරද? එහෙම නැත්නම් තවත් ක්‍රම තියෙනවද? වැටුප වැඩි කිරීමත් අවශ්‍යද? වැටුප වැඩි කිරීමත් අවශ්‍යයි. මොකද අපි සේරම ආර්ථික සත්වයෝනේ.
අපි ඔක්කොම මුදලට හරි සංවේදී ආර්ථික සත්වයන්. මොකද ලක්ෂ 5ක් මාසකට පඩිගන්න මනුස්සයත් 15000ක් පඩිගන්න මනුස්සයත් දෙන්නම ගේට්ටුවෙන් එළියට ගියාට පස්සේ බඩු ගන්න එකම කඩෙන්. ඒ නිසා දෙන්නම මුහුණ දෙන්න එකම ජීවන වියදමට. ඒ දෙන්නටම කළමනාකරණය කරගන්න වෙනවා පරිභෝජනය සහ ඉතුරුම් ආදී නේකවිධ දේවල්. ඒ නිසා මූල්‍ය ප්‍රතිලාභ වැදගත්. මූල්‍ය ප්‍රතිලාභ වලින් සේවකයෝ අභිප්‍රේරණය කරන්න පුළුවන්. හැබැයි ඒක විතරක් නෙමෙයි. තව තියෙනවා මදි ඒක විතරක්. අගය කිරීම හරි වැදගත්. හැමෝම කැමති තමන්ගේ පර්ෆෝමන්ස් ගැන ෆීඩ්බැක් එකක් ගන්න. ඒකනේ අපි අහන්නේ දැන් රස කෑමක් හදලා අහනවනේ හදපු කෙනා කෑවට පස්සේ කාපු අයගෙන් කොහොමද දන්නේ මං හැදුවේ ෆීඩ්බැක් එක ගන්න කැමතියි. එතකොට ඒ ෆීඩ්බැක් එක නැති වුනහම අපේ කලින් කාර්ය සාධනය ගැන හිතා ගන්න බෑ. අදහසක් ගන්න බෑ ඊළඟ ඩිවලොප්මන්ට්ස් වලට යන්න. අගය කිරීම අවශ්‍යයි. වෘත්තීය සංවර්ධනය අවශ්‍යයි. අභියෝගාත්මක වැඩපැවරුම් අවශ්‍යයි. කාර්ය විවිධත්වයක් අවශ්‍යයි. අර එකම දේ නැවත නැවත කරන සේවකයෙකුට මොකද වෙන්නේ? ඒක බෝරින් වෙනවා. මේ අපේ අසන්නන්ට පුළුවන් ඕනනම් බලන්න ඔය ගැන චිත්‍රපටයකුත් තියෙනවා. අර චාලි චැප්ලින් මොඩර්න් ටයිම්ස් ෆිල්ම් එකේ පෙන්නන්නේ මේ එකම රැකියාවේ එකම කාර්යයේ පටු රාජකාරියක නැවත නිරත වෙනකොට අලුත් එක්ස්පීරියන්ස් එකක් නැහැ, අලුත් ඉගෙනීමක් නැහැ, සංවර්ධනයක් නැහැ. ඒ නිසා කාර්ය විවිධත්වය, ඇගීම, ඊළඟට අභියෝගාත්මක වැඩපැවරුම්, ඊළඟට වැදගත් දේ සේවකයන්ට කන්සල්ටේටිව් ඔපචුනිටි එකක්. ඒ කියන්නේ මේ උපදේශීය අවස්ථාවක් දෙන්න ඕන. එහෙම කැමති අය ඉන්නවා. වැඩ කරන ගමම්ම යාළුවෙකුට උපදේශක් දෙන්න එහා පැත්තේ මචං ඕක කොහොම නෙමෙයි මෙහෙම කරන්නේ. ඒකෙන් එයා අභිප්‍රේරණය වෙනවා. මම කලින් ඉගෙන ගත්ත දෙයක් තව දෙතුන් දෙනෙකුට කියලා දෙන්න. මේ එකම ප්‍රොඩක්ෂන් ලයින් එකේ ඉන්න අය. ඒකට අවස්ථාව දෙන්න ඕන. ඒකට සුපර්වයිසර්ස්ලා එක වළක්වන්න හොඳ නෑ. මොකද ඒ නොලෙජ් ෂෙයාරින් එකෙන් ඒ දැනුම බෙදා ගැනීමෙන් අභිප්‍රේරණය වෙන සේවකයෝ ඉන්නවා. අනිත් එක තමයි ඇප්‍රීෂিয়েට් කරනකොට ලෝභ නැතුව ඇප්‍රීෂিয়েට් කරන්න ඕන. බාගෙට නෙමෙයි. හොඳයි කියන එක අව්‍යාජව හදවතින්ම කටපුරා හොඳයි කියන්න ඕන. ඒක සේවකයන්ට දැනෙනවා. මේක අව්‍යාජ හොඳක්ද බාගෙට කුහකකම තියාගෙන කියපු හොඳක්ද කියලා. ඒ නිසා ප්‍රසිද්ධියේ අව්‍යාජව හොඳ සේවකයෙක් අගය කිරීම වැදගත්. වෙල්ඩන් පුතා කියලා පිටට තට්ටුවක් දැමීම 10000කින් පඩි වැඩි කරලවත් කරගන්න වැඩි වැඩක් කර ගැනීමට හේතුවක් වෙන්න පුළුවන් සමහර ආයතනයක. උපන්දිනේ දවසට හැපි බර්ත්ඩේ කියලා කෝල් එකක් දෙන එක තමන්ගේ සේවකයෙකුට ව්‍යවසායකයා රුපියල් 10000කින් මාසික පඩිය වැඩි කරලවත් කරගන්න බැරි දෙයක් කර ගැනීමට අභිප්‍රේරණයක් වෙන්න පුළුවන්. මේ දවස්වල නිරෝධානය වෙන නිවසක් නම් සේවකයාගේ නිවස බඩු මල්ලක් ගිහිල්ලා ගේට්ටුවෙන් එළියේ තියලා ඇවිල්ලා හරි කෝල් එකක් දීලා මේක ගන්නයි කියන පොඩි දෙයක් රුපියල් 3-4000ක බඩු මල්ලක් සේවකයා අභිප්‍රේරණය වෙන්න පුළුවන්. ආයතනයේ මෙඩිකල් චෙකප් එකක් මෙඩිකල් කැම්ප් එකක් තියෙනකොට ගෙදර උදවියත් එක්කන් එන්න කිව්වොත් ඒ සේවකයාට ජීවිතේට රස්සාව දාලා යන්න හම්බෙන්නේ නැහැ. මොකද සේවකයා යන්න හැදුවත් ගෙදර උදවිය කියනවා යන්න එපා කියලා. මොකද එයාලවත් එක්කන් ඇවිල්ලා මෙඩිකල් කැම්ප් එකට ආයතනේ. මේවා non monetary මූල්‍ය නොවන ප්‍රතිලාභ ක්‍රම ප්‍රතිලාභ යම් අභිප්‍රේරණ ක්‍රම සේවකයන්ට ඒවා හරි වැදගත්. බැන්නට ප්‍රයිවට්ලි අගය කරන්න ඕන ප්‍රසිද්ධියේ. සහකාර මහා කළමනාකාරතුමා අපි මේ අන්තිම විනාඩි කිහිපේ ඉන්නේ නිසා මම ඔබතුමන්ට අවසන් අවස්ථාව දෙන්නේ. අපි වහගෙන හිටපු ව්‍යවසායකයෙක් දැන් අදින් පස්සේ මගින් වැරදි වුණා මේ වැරදි මං හදා ගන්න ඕනේ මං හරි පාරේ යන්න ඕනේ කියලා හිතන්න පටන් ගත්තොත් මානව සම්පත් කළමනාකරණය හා සම්බන්ධව මොකක්ද ඔබතුමාගේ නිර්දේශය කොතනින්ද පටන් ගන්න ඕනේ අද ඉඳන් මෙහෙම කරන්න කියලා කියන්නේ? ඇත්තෙම මේ අවසාන මිනිත්තු කිහිපය නිසා මම සඳහන් කරන්නට ඕනේ අපේ ව්‍යවසායකෙක් වශයෙන් අපි මුලින්ම අපේ ආකල්ප හදාගත යුතුයි. පැහැදිලිවම මානව සම්පත තමයි ව්‍යාපාරයක් දියුණු වෙනවාද ඉදිරියට ගමන් කරනවාද එහෙම ගමන් කරන්නේ නැද්ද කියන ප්‍රබලම සාධකයක් වෙන්නේ. ඒ නිසා යම්කිසි ව්‍යවසායකයෙක් හිතන් ඉන්නවා නම් මේ මූල්‍ය සම්පත තමයි ව්‍යාපාරයට වැදගත්ම සාධකය. එහෙම නැත්නම් අපගේ තියෙන භෞතික සම්පත් තමයි වැදගත්ම සාධකය කියනවාට වඩා මේ සාධකත් වැදගත් තමයි. නමුත් මේ සාධක සියලු දේවල් සමායෝජනය කරලා තමන්ගේ ඉලක්කගත අරමුණු වලට ව්‍යාපාරයක් ගෙන යන්නට නම් මේ මානව සම්පත කියන සම්පත අපි මනවින් රැක බලා ගන්නට ඕනේ. මේ සියල්ලම කැටි කරලා කියනවා නම් ආයතනයක් වර්ධනය කරගන්න ඕනේ. මම කිව්වොත් අපි ඊක්වැලිටි කියන කන්සෙප්ට් එකට නෙමෙයි. ඒ කියන්නේ සැමට එකසේ සැලකීමටත් වඩා අර ඉක්විටි කියන සැමට සාධාරණව සලකන පවුලක් විදිහට ජීවත් වෙන්න පුළුවන් ආයතනයක් තමයි අපි නිර්මාණය කරගන්නට ඕනේ. ඇත්තටම සේවා දායකයා, සේවා යෝජකයා, කළමනාකරුවන් කියන්නේ කොට්ටාස 3ක් කියලා හිතුනොත් ඒ ආකල්පය ඇති කරගත යුතු
වුණොත් අපිට ව්‍යාපාරයක් දියුණු වෙන්නට අපහසුයි. ඒ නිසා මේක එකම වහලක් යට තියෙන එකම පවුලක කොටසක් විදිහට තමයි අපි ව්‍යවසායකයන් විදිහට තේරුම් ගත යුතුයි. මේක හරියට අර පිලර්ස් තුනක් වගේ මේ ආයතනයක් ඔසවගෙන ඉන්න පිලර්ස් තුනක් වගේ. කොටසකින් සේවා දායකයා, සේවා යෝජකයා, කළමනාකරුවන් තව කොටසක් ඉන්නවා අපගේ පාරිභෝගිකයෝ. ඒ සියලුම කොටස් වලින් තමයි මේ ආයතනය රඳා පවතින්නේ. ඉතින් පාරිභෝගිකයා පමණක් තෘප්තිමත් කරලා මේ වැඩේ කරන්න බෑ. අපි මේ සේවා දායකයා, සේවා යෝජකයා සහ කළමනාකරුවන් කියන මානව සම්පතත් තෘප්තිමත් විය යුතුයි. එහෙම කරොත් විතරයි අපි අර මූලික පරමාර්ථ ව්‍යාපාරයේ මූලික පරමාර්ථ රාශියක් තියෙනවනේ. වෙළඳ පොළ කොටස වැඩි කරගන්න පුළුවන්, ෆයිනෑන්ෂියල් ස්ටැබිලිටි එක වෙන්න පුළුවන්, ගොඩාක් දේවල් තියෙනවා. මේ හැම දෙයක්ම අපිට යථාර්ථයක් කරගන්නට පුළුවන් අර කියන කොටස අපිට තෘප්තිමත්ව කළමනාකරණය කරගන්නට පුළුවන්. ඉතින් මම ඉල්ලා සිටිනවා ජාතිය මහට පහන්ටම ලංකා බැංකුව විදිහට ව්‍යවසායකයන්ට මේ මානව සම්පත කියන සම්පත ආදරයෙන් රැක බලා ගත්තොත් මුලින්ම ඒ සඳහා හොඳ ප්ලෑන් එකක්, ඒ සඳහා හොඳ නැඹුරුවක් තිබුණොත් අපට පුළුවන් ව්‍යාපාර සාර්ථක කරගන්න. ඒ නිසා මානව සම්පත රැක බලා ගන්න, මානව සම්පත තමයි ව්‍යාපාරයේ මනවින්ම කළමනාකරගත යුතුම සම්පත. ඒක හරියට නිවැරදිව කළමනාකරණය කරගත්තොත් අනිත් සියලුම ප්‍රශ්නවලට ඔබට විසඳුම් ලැබෙනවා නිසකයි. ජේෂ්ඨ කතිකාචාර්යතුමනි, අන්තිම විනාඩි 2 මම ඔබතුමන්ට දෙන්නේ. අර මුලින්දම්ම කිව්වා ව්‍යවසායකයාට තියෙන්න ඕනේ මානව ඉව කියලා. මේ මානව ඉව ඇති කරගන්න නම් ඔහු හෝ ඇය අද ඉඳන් අද රෑ ඉඳන් මොකද කරන්න ඕනේ? මිනිසුන් අතරට යා යුතුයි. සේවකයන් අතරට යා යුතුයි. මහා කළමනාකාරතුමා කිව්ව වගේ ආකල්පය වෙනස් කරගත යුතුයි. සේවකයා දෙස මානව දෘෂ්ටිකෝණයෙන් බලන්නට ඔවුන් ආදරයෙන් රැක බලාගත යුතුයි. මානව ඉව පොතකින් ඉගෙන ගන්න බැහැ. අපිට ලෝක බැංකුවෙන් ආධාර අරගෙන ප්‍රොජෙක්ට් එකක් විදිහට මිනිස්සුන්ගේ මානව ඉව සංවර්ධනය කරන්න බැහැ. ඒක මිනිසා සමග සිටිමින්, මිනිසා සමග වැඩ කරමින්, මිනිසුන් අතරට ගොස් ඉගෙන ගත යුතු දෙයක් තමයි මානව ඉව. එනිසා අපි මුදල් අතරට යනවා, මෙහෙයුම් ක්‍රියාවලිය අතරට යනවා, වෙළඳපොළට යනවා. අමතක කරන්න එපා, සේවකයෝ අතරටත් යන්නම වෙනවා. අද දවසේදී අපි කතා කරේ වටිනාම මානව සම්පත හරියට කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ව්‍යවසායක ඔබ වෙනුවෙන් ඔබේ ව්‍යවසාය ඊළඟ තලයට ඔසවා තබන්න අපට කළ හැකි දිරිදීමක් මඟ පෙන්වීමක් විදිහට කැලණි විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය මහත්මයා අපට සම්පත්දායකත්වය ලබා දුන්න. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර ආයතනික සභාපතිතා මාධව දිසානායක මහත්මයාටත් අපේ ස්තුතිය. අපි නැවත ලබන අඟහරුවාදාත් මුණ ගැහිලා ව්‍යවසායකයන් මුණ දෙන තවත් ප්‍රශ්නාවලියකට උත්තර හොයන්න බලාපොරොත්තු වෙන අදට නතර වෙනවා.